සිංහල ඉංග්‍රීසි වලින් අපොස සාමාන්‍ය පෙළ දරුවන්ගේ මේ ඉංග්‍රීසි විභාගය සඳහා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්ති මාලාවේ අපි 2016 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ආකාරයේ සජීවීව පටිගත කරපු එක මේ ආකාරයෙන් ඔබට දින්න කරනවා මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම නරඹලා ඒකින් ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ පන්තිය සමග සම්පර්ක වෙන්න. ඊට අදාළ විස්තර මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පහලින් ඔබට ඉදිරිපත් කරලා තියන්න. මේ සමග යටින් පහලින් දක්වන්න. දුරකථන අංකය මතක් කරන්න 0775 855 975 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් අහලා දීලා මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අද අපි එතකොට මේ කතා කරන්න පටන් ගන්න 2016 පේපර් එකේ මේ ඉස්සෙල්ලා කොටස් වල තියෙන ඒවා අපිට ලේසියෙන් යන්න පුළුවන් වෙයි. 2016 පේපර් එකේ අපි එහෙම යමු. මේකේ වැදගත්ම දේ තමයි මේකේ මේ හම්බ වෙන වචන සෙට් එක හැම පේපර් එකකම වගේ වචන අපි එක සෙට් එකක් අඳුරනවා නම් එක අවුරුද්දක ඒවා සම්පූර්ණයෙන් අපි අඳුරනවා නම් ඊළඟ අවුරුද්දේ එන පේපර් එකේදී අපිට ඊට වඩා වචන වෙනස් වෙන්නේ හරි ටිකයි. හරිද? එතකොට මේ මොකද ඒ කට්ටිය එක රාමුවක් ඇතුලේ තමයි ඕගොල්ලන්ට දෙන්නේ. එතකොට ඒ රාමුව ඇතුලේ තියෙන්නේ එකම වචන සෙට් එකක්. දෙන මේ උපදේශ සැලකුවත් ඔයගොල්ලන්ගෙන් අහන ප්‍රශ්න වල ව්‍යාකරණ වල ස්වරූපය ගත්තත් එතකොට ඒ කට්ටිය එක රාමුවක් ඇතුලේ තමයි ඒ කට්ටිය දෙන්නේ. යම් මේ විෂය දැනුම ප්‍රමාණයක් මේ කට්ටිය බලන්න හදන්නේ. එතකොට ඒක එක අවුරුද්දක ගොඩාක් ඉහළින් බලලා ඊළඟ අවුරුද්දේ ගොඩක් පහළින් බැලුවොත් එහෙම ඒ අවුරුදු දෙකේ ළමයින්ට අසාධාරණයක් වෙන නිසා හැම වෙලෙම මේ කට්ටිය එක ගාණක් තියාගෙන යන්න බලනවා. උත්සාහ කරනවා. එතකොට ඒක ඇතුලේ වෙන්නේ අපි එකක් 100%ක් දන්නවා නම් ඒකට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නේ නැහැ ඊළඟ පේපර් එක. හාත්පසින්ම සමාන වෙන්නේ නැහැ. මොනවා හරි වෙනසක් කරන්න බෑ. නැත්නම් ඒක පේපර් එකක් ලියුවා ඉපස්සේ ඊළඟ අවුරුද්දේ කිසි ගැටලුවක් නැහැ. අර පේපර් එකට ලැහැත්තිලා ආවොත් මේ පේපර් එක කියන්න පුළුවන්. හැබැයි එහෙම එකක් තියෙනවා. පේපර් වල ලියලා ලැහැත්ති වුණොත් අපිට ඇත්තටම සමහර විට පුරෝපතනය කරන්න පුළුවන් මෙන්න මේ වගේ වෙයි කියලා. නිකන් පැටර්න් එකක් වගේ පේන්න ගන්නවා. සහ අනිවාර්යයෙන් කොහොම කරත් එන ඒවා ටිකක් අපි දන්නවා. එතකොට මේ අපිට ඕනේ අන්නේ මේ ඒ දැනීම ගන්න. ඒ කියන්නේ අතරම මේ දැන් ඔයගොල්ලෝ වෙන එක්සෑම් එකකට ගියා නම් අපි හිතමු IELTS වගේ එක්සෑම් එකකට ගියා නම් එතකොට මේ ඉංග්‍රීසි බලන්න මේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන. ඒකට ඒක වෙනමම ස්කිල් සෙට් එකක් බලන්න වෙනමම කුසලතාවයන් සමූහයක් තමයි බලන්නේ. හැබැයි මේකේ බලන්නේ වෙන කුසලතාවයන් සමූහයක්. ඒකෝල දැන් O level හොඳට කරා කියලා එකකින් කියවෙන්නේ නැහැ. හොඳ රිසල්ට් එකක් ආවා කියලා එකකින් කියවෙන්නේ නැහැ මේ IELTS හොඳට කරන්න පුළුවන් කියලා. සහ සමහරවිට ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න පුළුවන්. මම මේ මූලික හැඳින්වීමක් කරන්නේ. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙච්ච පළියට එකකින් කියන්නේ නැහැ මේ ඔයාට O level වල හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් කියලා. හරිද? එතකොට මේ O level exam එකට ලැහැත් වෙනවා කියන්නේ වෙනම වැඩක්. තව වෙන හැකියාවක් කියලා කියන්නේ වෙනම වැඩක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයාලා වෙන සබ්ජෙක්ට් එකකට දක්ෂ වුණා කියලා එකකින් කියවෙන්නේ නැහැ. මේ විෂයට ඔයා දක්ෂ වෙයි කියලා. මොකද මේක භාෂාවක් මේක වෙනම වැඩක්. හරි. එතකොට ඒකට අපි වෙනම ලැහැත් වෙන්න වෙනවා. හරි. එහෙනම් අපි පේපර් එක පටන් ගමු. පුරා කියලා. General Certificate of Education Ordinary Level Examination December 2016. 2016. English language 1. English භාෂාව 1. 1 hour. පැය 1යි. හරිද? right. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මෙම පත්‍රයේම ලියන්න. ඒක ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා සිංහලුත් තියෙනවා. හරිද? answer
all questions on this paper itself. හරිද? එතකොට ඒකේ අපි වැඩිදුර විස්තර කරන්න යන්න ඕනේ. Test 1 පළවෙනි පරීක්ෂණ. Complete the dialogue between Kamal and Rajan. ඒ කියන්නේ රාජන් සහ කමල් අතර දෙබස සම්පූර්ණ කරන්න. use භාවිතා කරන්න පාවිච්චි කරනවා කියන එක. the කියන එකට තේරුමක් නැහැ. words කියන්නේ වචන. given කියලා කියන්නේ give කියන ක්‍රියාපදයේ ආකාර පහක් තියෙනවනේ. එතකොට ඒ ආකාර පහෙන් give, gave, given. එතකොට අපි පහ ගත්තොත් එහෙම give plural subject එක, gives singular subject එක, gave past එක, given past participle එක, giving තමයි ing එක. එහෙමනේ පහ එන්නේ. එතකොට given කියන්නේ ලබා දීපු, ලබා දීලා. හරිද? ඊට පස්සේ in ඇතුලේ, තුල. the box. හරිද? use the words given in the box. ඒ කියන්නේ මොකද්ද? කොටුව නැත්නම් box කියලා කියන්නේ පෙට්ටිය කියන එක සාමාන්‍යයෙන්. මෙතන කොටුව කියන අදහස එන්නේ. කොටුව තුල ලබා දී ඇති වචන භාවිතා කරන්න. right ලියනවා ලියන්න. the කියන එකට තේරුමක් එන්නේ නැහැ. correct නිවැරදි. letter අකුර. in කියන්නේ තුල. the කියන එකට තේරුමක් එන්නේ නැහැ. blank. blank කියලා කියන්නේ හිස් තැන. write the correct letter in the blank. හිස් තැන තුල පිටිපස්සින් ඉඳලා ගන්න තියෙනවා. ඒකට හිස් තැන තුල නිවැරදි අක්ෂරය ලියන්න. හිස් තැන තුල නිවැරදි අක්ෂරය ලියන්න. the first පළවෙනි one පළවෙනි එක first one කියන්නේ පළවෙනි එක. is කියලා කියන්නේ e තියනවා ඉන්නවා කියන එක. done කියලා කියන්නේ හතරවෙනි එක. ඒ කියන්නේ අපි ගත්තොත් ක්‍රියාපදයේ ආකාර පහ ගත්තොත් do, does, හරිද? do, does ඒක වචන එක. ඊට පස්සේ did, ඊට පස්සේ done, ඊට පස්සේ doing. හරිද? එතකොට මේකේ හතරවෙනි එක done කියන එක තමයි මෙතන කියන්නේ. ඒකට කරලා, කරපු කියන අදහස තමයි එතන තියෙන්නේ. for කියන්නේ සඳහා, you කියන්නේ ඔබට. එතකොට the first one is done for you කියලා කියන්නේ පළවෙනි එක. ඒකෝර මෙන්න මේක අල්ලගන්නේ පළවෙනි එක ඔබ සඳහා කරලා තියනවා. දැන් is කියනකින් අදහස් වෙන්නේ e තියනවා ඉන්නවා කියන එකනේ. එතකොට පළවෙනි එක ඔබ සඳහා කරලා තියනවා. හරි. අපි දැන් වචන ටික බලගෙන යමු. පළවෙනි එක drive. මේවා ක්‍රියාපද. drive කියලා කියන්නේ එළවනවා, එළවන්න. travel සංචාරය කරනවා, සංචාරය කරන්න. හරිද? ගමන් කරනවා කියන අදහස ගන්නත් පුළුවන්. row මතකයි නේද මේ පොඩි කාලේ නර්සරි රයිම් එකක් තිබ්බ නේද? පොඩි ළමයින්ගේ කවියක් තිබ්බ මතකද? row 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 your boat gently down the stream merrily 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 life is but a dream. එහෙනම් කියලා එකක් තිබුණා. row කියලා කියන්නේ මේ මොකද්ද? හබල් ගන්නවා කියන එක තමයි row කියලා කියන්නේ. row your boat කියලා කියන්නේ ඔබේ බෝට්ටුව හබල් ගාගෙන ඉස්සරහට යන්න කියන එක තමයි ඒ කවිය කියන්නේ. ඒක මෙතන row කියලා කියන්නේ හබල් ගන්නවා කියන්නේ. walk කියන්නේ ඇවිදිනවා, ඇවිදින්න. fly කියන්නේ පියාඹනවා, පියාඹන්න. ride කියලා කියන්නේ පදිනවා, පදින්න. දැන් මෙතන drive එකේ ride එකේ තියෙන වෙනස මතක තියාගන්න. drive කියලා කියන්නේ සුක්කානමක් කියන එකක්, කෙලවගෙන යන එකක් කියන එක තමයි. ride කියලා කියන්නේ දැන් අපේ සිංහල භාෂාවේ ඒකට වචන දෙකක් තියෙනවා. එළවනවා, පදවනවා. පදවනවා කියලා කියන්නේ පදිනවා කියලා කියන්නේ අපි අස්සයට පදිනවා කියලා කියනවා. ඉංග්‍රීසි භාෂාවේ ride a horse කියලා තමයි අස්සයට කියන්නේ. හරිද? riding a horse නැත්නම් ride a horse. bicycle එක ගත්තොත් ඒත් ride. motorcycle එක ගත්තොත් නැත්නම් යතුරු පෙදිය ගත්තොත් ඒත් ride. වාහන ගත්තොත් drive. හරිද? එතකොට මේ drive කියලා කියන්නේ එළවනවා, එළවන්න කියන්න. ride කියන්නේ පදිනවා, පදින්න කියන එක. හරිද? අපි එවනම් දෙවසට යමු. ඔන්න කමල් කියන්න පටන් ගන්නවා. Hey Rajan. Hey කියලා කියන්නේ අපි
මිත්‍රයෙක් වගේ හම්බුනහම යොදන යෙදුමක්. hey hello කියන අදහස තමයි තියෙන්නේ. හැබැයි ඊට වැඩිය informal. ඒ කියන්නේ මේ යාළුවෙක්ට වගේ තමයි මේක කියන්නේ. you are late. you කියන්නේ ඔබ ඔබලා. දැන් මෙතනදී එතකොට එක්කෙනෙක්ට කතා කරන නිසා you කියන එකේ ඔබ කියන අර්ථික අදහස් වෙන්නේ. ආ කියන්නේ ය තියනවා ඉන්නවා කියන එක. late කියලා කියන්නේ ප්‍රමාදයි. ප්‍රමාදයි නෙමෙයි අතරම ප්‍රමාද. එතකොට you are late කියලා කියන්නේ ඔබ. ඊට පස්සේ අපි දැන් මේක වෙන වචන එන පිළිවෙල ගත්තොත් ඔබ you ප්‍රමාද late ආ කියන එකකින් තමයි ඊළඟට එන්නේ. ඒතකොට you are late කියලා තමයි පිළිවෙල එන්නේ. සිංහලෙන් ගන්නකොට ඔබ you late ආ කියලා තමයි සිංහලෙන් ගන්නකොට එන්නේ. ඔබ ප්‍රමාදයි. හරිද? why කියන්නේ ඇයි? do you දැන් do මෙතන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් WH question එකකට පස්සේ මේක අපි කතා කරා. මම එහෙනම් බෝඩ් එකේ ලියලා පෙන්නන්නම් ඒක. why do you WH questions දානකොට අපි කරන්නේ positive question එක. යථාර්ථීය ප්‍රශ්නය ඉස්සරහින් තමයි positive question එක ඉස්සරහින් තමයි WH question word එක දාන්නේ. මේක ඉස්සරහින් තමයි WH question word එක දාන්නේ. හරිද? මෙහෙම තමයි එන්නේ. ඒ කියන්නේ දැන් ඕකේ ගත්තොත් එහෙම ඕකේ හැටියට WH question word එක why. why කියන්නේ ඇයි? ඊට පස්සේ තියෙන positive question එක. යථාර්ථයේ ප්‍රශ්නය. Why do you always අපි හිතමු දැන් මෙතන මේකේ උත්තරේ ගන්න ඕන නිසා why do you eat කියලා ගහන්නකො. මෙතන ලියමු මේක තේරුම් කරගන්න. why do you eat? දැන් මේකේ why කියලා අහක් කරොත් මේ කියලා නැතුව මෙතනින් විතරක් ගත්තොත් do you eat? මේක වෙනම ප්‍රශ්නයක්. යථාර්ථයේ ප්‍රශ්නය. Do you eat? ඔබ කනවද? හරිද? Do you eat? ඔබ කනවද? එතකොට why කියන එක දැම්මහම ඇයි කියන එක එන්නේ. එතකොට ඇයි ඔබ කන්නේ? ඇයි ඔබ කන්නේ කියන එක තමයි මේකේ ප්‍රශ්නේ. හරිද? එතකොට මේ ආකෘතිය හැම වෙලාවෙම මෙහෙමයි. why කියන එක දාලා ඊට පස්සේ positive question එක තමයි මෙතනට එන්නේ. එතකොට do you eat? Are you eating? Am I eating? එක්ක be ක්‍රියාපදයේ මෙතනට එනවා, එක්ක helping verb එක මෙතනට එනවා. මේක මම කලින් ඔයගලන්ට කියලා දීලා තියෙනවා. එතකොට WH දැන් මෙතන අපි හිතමු මේක මේ ක්‍රමයේ මෙතන what දැම්මොත් එහෙම මොකද තේරුම එන්නේ? what කියන්නේ මොකද්ද කියන්නේ? එතකොට what do you eat? මොකද්ද ඔබ කන්නේ? මෙතනට how කියන එක දැම්මොත් මේ ආකෘතියම how do you eat? කොහොමද ඔයා කන්නේ? මෙතන when දැම්මොත් කොයි වෙලාවෙද? when do you eat? කොයි වෙලාවෙද ඔබ කන්නේ? හරිද? එතකොට මේ ආකෘතිය හැමම තමයි positive question එක තමයි මෙතන තියෙන්නේ. ඒකට ඉස්සරහින් තමයි WH question word එක එන්නේ. හරි. එතකොට මෙතන අහනවා why do you always හරි අපි ෂෙයා කරන පැත්තට why do you always always කියලා කියන්නේ හැම විටම නිතරම. හරිද? හැම විටම නිතරම. ඊට පස්සේ B අපිට දීලා කියනෝනේ travel by train. always කියන්නේ හැම විටම. travel කියලා කියන්නේ මෙන්න මෙතන travel එන්නේ. by කියන්නේ මගින්. train කියලා කියන්නේ දුම්රිය. එතකොට මෙන්න මෙතනින් පටන් ගන්න. ඔබ දුම්රිය මගින් ගමන් කරන්නේ මෙතන travel එන්නේ. නැත්නම් සංචාරය කරන්නේ always. එතකොට මෙන්න මෙතන සිංහලෙන් ගන්නකොට මෙහෙම ගන්න. always travel කියන එක එකට ගන්න. හැම විටම ගමන් කරන්නේ ඇයි? එතකොට මේක හැදිලා ඉන්නේ ඔබ හැම විටම හරිද? එක්ක අර දෙක මාරු කරලා ගන්නත් පුළුවන්. ඔබ දුම්රිය මගින් හැම විටම ගමන් කරන්නේ ඇයි කියලා ගන්නත් පුළුවන්. නැත්නම් ඔබ හැම විටම දුම්රිය මගින් ගමන් කරන්නේ ඇයි? හරිද? ඊට පස්සේ රාජන් මෙච්චර කැමති නැති පාටයි. මෙයාට පරක්කුයි කියලා කියන එකට. දැන් මෙයා පොඩි මේ අඩුම් පදයක් වගේ එකක් නේ කියන්නේ. එයා හැම වෙලේම පරක්කුයි නේද? හරිද? එහෙම කතාවක් නේ කියන්නේ. එතකොට රාජන් කියනවා නෝ. නැහැ. I'm not late. දැන් මෙතන I'm කියන එක
දන්නවනේ අයින් කියන එකේ ඇතුලේ හංගලා තියෙන්නේ මොකද්ද? මොකද්ද අයින් කියන එකේ ඇතුලේ හංගලා තියෙන්නේ? මොකද්ද වචන දෙක මේ අයින් මම කියන්නේ හංගලා තියෙන්නේ? මම නෑ වචන දෙක මොකද්ද ඉංග්‍රීසි දෙක? එකක් I I am එක am. හරිද? I am කියන එක තමයි හංගලා ගහලා තියෙන්නේ. අපි එහෙම හංගනවනේ නේද? අපි කෙටි කරනවනේ. මේ උඩකමාව දාලා තමයි කෙටි කරලා තියෙන්නේ. මේ am එකයි මෙතන තියෙන හිස්සනයි කපලා අයින් කරලා තියෙන්නේ. එතකොට මේ දෙක එකතු කරලා තියෙන්නේ අයින් කියන. උඩකමාවෙන් තමයි මේ හිස්සනයි මේ a එක අයින් කරලා දෙන්නේ. හරිද? එතකොට අපි යන් ආයේ පේපර් එකට I'm not late. එතකොට am කියන එකේ තේරුම මේක ඇතුලේ තියෙනවා. හරිද? එතකොට am කියන්නේ වර්තමාන කාල බී ක්‍රියාපදයේ I එක්ක යොදන බී ක්‍රියාපදයේ. එතකොට I'm කියලා කියන්නේ මෙතන I කියන්නේ මම කියලා කියන්නේ am කියන එක. එතකොට am කියන එකේ තේරුම ය ඊ තියනවා ඉන්නවා කියන එක. එතකොට මම දැන් ඉස්සෙල්ලත් ආවා late කියන්නේ ප්‍රමාද කියන එක. නැහැ කියන එක තමයි not කියලා කියන්නේ. එතකොට මම ප්‍රමාද නැහැ. නැත්නම් මම ප්‍රමාද නැතිය. නැහැය. හරිද? එහෙම ගන්න පුළුවන්. නැත්නම් ඉතින් මම ප්‍රමාද නැහැ. නෑ මම ප්‍රමාද නැහැ. I always මම හැම විටම always කියන්නේ හැම විටම come එනවා එන්න to කියන්නේ ට වෙතට දෙසට කියන එක school කියන්නේ පාසල by කියන්නේ මගින් train කියන්නේ කෝච්චිය I always come to school by train කියන එකේ සිංහල තේරුම අපි හදලා ගන්නේ මම හැම විටම හරිද මම හැම විටම කියලා අපි ගමු මම හැම විටම ඊට පස්සේ පිටිපස්සට යනවා දුම්රිය මගින් පාසලට එනවා හරිද අල්ලගන්න ක්‍රමේ මම හැම විටම දුම්රිය මගින් පාසලට එනවා හරිද ඊට පස්සේ I see කවුද කියනවා I see එහෙමද I see දැන් I see කියන්නේ දකින්නවා දකින්න කියන එක. ඒතකොට I කියන්නේ මම දකින්නවා කියන එක කියවෙන්නේ නැහැ හැබැයි ඒක යෙදීමක්. ඒක කියන්නේ මේ එහෙමද ඇත්තද? ඒ කියන්නේ අර මේ ඔය මේ මොකද්ද බුද්ධ ආගමේ නම් කියන බුදුහාමුදුරුවෝ බුදු වුණායින් පස්සේ මේ වඩිනවා. යනකොට මේ මගදී හම්බ වෙන මිනිසෙක් බමුණෙක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ කියනවා මම ගෞතම බුද්ධ වෙමි කියලා. මම බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඊට පස්සේ අර මනුස්සයා කියනවා එසේත් විය හැකියි කියලා. ඒ කියන්නේ ඔයා බුදු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි දන්නේ ඔය වගේ කතා. ඒතර මෙතන කියන්නේ I see ඇත්තද? දැන් මෙයා ඉස්සෙල්ලා කිව්වනේ ඔයා හැම වෙලාවෙම පරක්කුනේ කියලා. නෑ මං එහෙම පරක්කු නෑ. එතකොට ඉතින් මෙයා යුද්ධයකට යන්නේ නැතුව සරණකට යන්නේ නැතුව හිමීට කියනවා මේ ඇත්තද? අපි දන්නවනේ ඉතින් හිතින් කියනවා අපි දන්නවනේ ඉතින් වෙලාවට එහෙම මම දන්නවනේ. හරි. ඊට පස්සේ කතාව වෙනස් කරනවා ඊට පස්සේ. මේවා ඉතින් සාමාන්‍ය කතාවල් වල වෙන දේවල් ඉන්නේ. නේද? කියන දෙයට එකඟ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක දිගට අරන් ගියොත් එහෙම ආයේ ඕක දිගට ඇදෙනවා. ඊට පස්සේ කතාව වෙනස් කරනවා ගන්නවා. නේ? Do you ඔන්න දැන් පොසිටිව් ක්වෙස්චන් එකක් පටන් ගන්න හදන්නේ. මොකද පොසිටිව් ක්වෙස්චන් එකක් පටන් ගන්නවා කියලා දන්නේ කොහොමද? helping verb එක do ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. Do you. එතකොට do කියන එකෙන් අපිට කෙලින්ම දාගන්න පුළුවන් the කියන අදහස. හරිද? you කියන්නේ ඔබ. ever කියලා කියන්නේ කවදාක හරි. හරිද? කවදාක හරි. දැන් ever කියලා කියන්නේ සදා කියන එක. දැන් ever green කියලා අපි ගත්තොත් එහෙම සදාහරිත කොළ. සදාහරිත. ever green කියන්නේ සදාහරිත. හරිද? සදා කාලයේම තියෙන කොළ පාට කියන එක තමයි ever කියන්නේ. සදා කාලය කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. හැබැයි මේක මේ වාක්‍යයකට යෙදුනහම ඔබ කවදාක හරි කියලා තමයි මෙතනදී හදලා ගන්න වෙන්නේ සිංහලෙන් ගන්නකොට. Do you ever හිස්තනක් තියෙනවා. ඒතකොට එතනට එන්නේ ක්‍රියාපදේ your right bicycle කියලා කියන්නේ පාපැදිය. එතකොට ඔබ කවදාක හරි ඊට පස්සේ මෙතනින් පිටිපස්සේ ගන්න තියෙනවා. අපිට ලේසි මේක හදලා ගන්න එතකොට. ඔබගේ බයිසිකලය.
ඔබ Ride. කවදාක හරි ඔව් ඔබගේ බයිසිකලය මොකද මෙතන එන්නේ සිංහල වචනේ. Padavara. පැදලා තියනවද? හරිද? පැදලා තියනවාද? දැන් do ඉස්සරහට තියෙන එකෙන් තමයි the කියන එක එන්නේ. එතකොට පැදලා තියනවද? එතකොට පදිනවා කියන එකට මෙතන එන වචනේ මොකද්ද? පදිනවා කියන එකට වදින වචනේ ride. හරිනේ? පදිනවා කියන එකට එන වචනේ ride. Do you ever ride your bicycle? ඔබ කවදාක හරි ඔබේ බයිසිකලේ පැදලා තියනවද? හරිද? ඊට පස්සේ රාජන් කියනවා yes. Sometimes කියලා කියන්නේ සමහර වෙලාවට. දැන් මේක රෙකෝඩ් කරලා ඔයගලන්ට දෙන නිසා මේක ආයෙ බලන්න. මේකේ දන්නේ නැති වචන මම කියාගෙන යන්නේ. එතකොට දන්නේ නැති වචනයක් තියෙනවනම් හරියට අල්ලගන්න. මොකද ඒ වචන ආයෙ ඊළඟ පේපර් එකේ යෙදෙන ලොකු ඉඩක් තියෙනවා. හරිද? Yes sometimes. ඔව් සමහර වෙලාවට. How do you දැන් ඔන්න how WH question word එක යොදලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ positive question එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ positive question එක පටන් ගන්න හදන්නේ. do දාලා තියෙනවා ඉස්සරහට. හරිද? do you ඔබ. දැන් එතකොට how කියන්නේ කොහොමද කියන එක do කියන එකෙන් එන්නේ the කියන අදහස ප්‍රශ්නය කියන අදහස. හරිද? ඔබ you come එනවා එන්න to කියන්නේ ට වෙතට දෙසට කියන එක school කියන්නේ පාසල. එතකොට මේක හැදිලා එන්නේ ඔබ ඊට පස්සේ පිටිපස්සෙන් දරගන්න. පාසලට එන්නේ එතකොට මේ do කියන එකයි how කියන එකයි එකතු වෙලා එන්නේ කොහොමද? එතකොට ආයෙ මොලේ දැන් හදලා ගත්තොත් ඔබ පාසලට එන්නේ කොහොමද? දැන් මගෙන් ඔයා අහනවනේ. ඔයා කොහොමද එන්නේ? ඔයා බයිසිකලේ පැදලා තියනවද කෝච්චි එනවා පරක්කුයි අනම්මනම් කතන්දර දැන් මෙච්චර වෙලා කිව්වා. දැන් රාජන් අහනවා අනිත් පැත්තට. දැන් ඔයා කොහොමද පාසලට එන්නේ? How do you come to school? ඊට පස්සේ well. W E L L. හරිද? well කියලා කියන්නේ හොඳයි. කියලා ඉවරලා අපි මොකක් හරි පටන් ගන්න හදන්නේ well. හරිද? අසනීපයක ඉඳලා හොඳ වෙනකොටත් well කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ඉංග්‍රීසි භාෂාවේදී නම් ඉංග්‍රීසිම කතා කරන අය ඒ රටවලදී නම් පාවිච්චි කරන්නේ water well කියලා. හැබැයි ලංකාවේ අපි well කියලා ලිඳට පාවිච්චි කරනවා. එතකොට මෙතන තියෙන well කියන එකෙන් ලිඳද හොඳද කියන එක අපි තෝරගන්න ඕනේ. දැන් මෙතනදී ලිඳ කියලා කියන්න පටන් ගන්න නැහැ නේ. ලිඳ කියන වාක්‍යයක් පටන් ගන්නෑ. එතකොට හොඳයි කියන එක තමයි මේ කියන්නේ. හොඳයි. I just හරිද? I කියන්නේ මම just කියන්නේ මේ විතරයි කියන එක. හරිද? I just දැන් අපි හිතමු I just arrived. මං ළඟා වුණා විතරයි. හරිද? I just come. මම මේ දැන් ආවා විතරයි. හරිද? just විතරයි කියන අදහස තියාගෙන අපි ඉස්සරහට යමු. I just ඉස්සරහ එතනින් නැවතීම විතරක් තියෙනවා මෙන්න මෙතන. ඒ නැවතීම විතර නැති වුණොත් එහෙම ඔන්න දැන් අපිට මිස් වෙනවා වැඩි. හොඳේ? මේ නැවතීම විතර කියන්නේ මෙතනින් නවතිනවා. එතකොට මේ වාක්‍යය ඉවරයි. I just ඉස්සරහ. ඊට පස්සේ ඒක දැන් අපිට හොයාගන්න බෑනේ. I just කියලා ක්‍රියාපදයක් තියෙන එක හොයාගන්න බෑ. එතකොට ඊළඟ කෑල්ල අපි බලන්න ඕනේ. මම live කියන්නේ ජීවත් වෙන්න close by කියලා කියන්නේ ආසන්නයේ ළඟ කියන අදහස. එතකොට මේක අපි හදලා ගන්නේ සිංහලෙන් තේරුම ගන්නේ මම close by ආසන්නයේ ජීවත් වෙනවා. මම ජීවත් වෙන්නේ ළඟනේ. මම ළඟ ජීවත් වෙන්නේ. එතකොට දැන් ළඟ ජීවත් වෙනවා නම් කොහොමද මොන වගේ එකකින් දෙනව ඇත්තේ? ළඟ ඉඳන් එනවා නම් අපි කොහොමද එන්නේ? Walk. පයින් එන්නේ. එතකොට well I just මෙතනට එන්නේ walk. හරිද? I just walk. හරි ඊට පස්සේ රාජන් යනවා. රාජන් ඊට පස්සේ අහනවා hey. නිකන් සතුට පළ කරන යාළුවෙක්ට කතා කරන එකක් එක. hey. lucky you. lucky කියන්නේ
luck කියන්නේ වාසනාව. වාසනාවන්තයි. ඔව් lucky කියලා කියන්නේ වාසනාවන්තයි කියන්නේ. හරිද? you කියලා කියන්නේ ඔබ. එතකොට lucky you කියලා කියන්නේ ඔයා වාසනාවන්තයි. වගේ අදහසක් තමයි දැන් අපි සිංහලෙන් කියනවා නම් නියම ඔයා නම් හරි වාසනාවන්තයි. වගේ එකක් තමයි මේ කියන්නේ. you know. හරිද? you know. ඔබ දන්නවා. කියලා තමයි මේ you know ඔබ දන්නවද කියන එක තමයි මෙතන අහන්නේ. හැබැයි අපි කියන්නේ ඔබ දන්නවා කියලා තමයි මෙතනින් කියවෙන්නේ. හැබැයි තේරුම ගන්නකොට ඔබ දන්නවද කියලා තමයි එන්නේ. දැන් ඉස්සරහ කැලල හදනකොට ඔයාලට තේරෙයි. ඔන්න දැන් I'm කියලා කියන්නේ මම. I am කියවම e තියනවා ඉන්නවා. learning කියන්නේ ඉගෙන ගනිමින්. මොනවාද learn කියන්නේ ක්‍රියාපදයේ තියෙන ආකාර පහේ පස්වෙනි එක. learn learns. plural subject එක singular subject එක learns. learned නැත්නම් learned t අකුරයි d අකුරයි දෙකම මම මේක කියනවා. d අකුරයි t අකුරයි දෙකම දාලා ඉවර කරන ක්‍රම තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. එතකොට ඉගෙන ගත්තා learned නැත්නම් learned ඉගෙන අරගෙන ඉගෙන ගත්ත කියන අදහස හතරවෙනි එක. learning පස්වෙනි එක. ඉගෙන ගනිමින්. එතකොට I am learning to. දැන් මෙතන අපි I am learning කියන එක විතරක් ගත්තොත් එහෙම අපි දන්නවා tense එක ඇවිල්ලා I am learning කියලා කිව්වොත් present continuous. හරිද? present continuous වල positive statement එක මම මේවා උගන්වලා තියෙනවා. එතකොට I am learning කියලා කියන්නේ මම ඉගෙන ගනිමින් ඉන්නවා. මම ඉගෙන ගනිමින් ඉන්නවා. දැන් ඊට පස්සේ මෙතනින් object එකක් එනවා. කියන්නේ එතනින් එහා අර කැලෙන් විතරක් ඒ වාක්‍ය ඉවර කරන්න පුළුවන්. හැබැයි මෙතනින් ඊළඟට object එක කර්මයේ කොටස මෙතනින් දැන් එකතු කරනවා දැන්. හරිද? I කියන්නේ මේකේ subject එක, කර්තෘ, am learning කියලා කියන්නේ ක්‍රියාව, verb එක. ඊට පස්සේ මෙතනින් to වල ඉඳලා මෙතන වෙනකම් object එක, කර්මය. එතකොට දැන් අපි සිංහලෙන් තේරුම ගන්නකොට යන්නේ මම කියලා මෙතනින් I කියලා අරගෙන ඊට පස්සේ මේ කැලල. ඊට පස්සේ මේ කැලල තමයි අපි තේරුම ගන්න. කියන එක. මම හරිද? my father's tractor. දැන් එතකොට මම ඒකත් ආයේ කියලා දීගෙන යන්න. අයිතිය හඳුනන ක්‍රම කීපයක් තියෙනවා. හරිද? අයිතිය හඳුනන ක්‍රම කීපයක් තියෙනවා. දැන් pronouns වල අයිතිය හඳුනන්නේ කෙලින්ම pronoun එකේ සර්වනාම පද වල අයිතිය හඳුනන්නේ සර්වනාම පදයේ කෙලින්ම ඒකට අදාළ පදයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම I කිව්වොත් my. ඔන්න අයිතිය හැංගිව්වා. හරිද? you කියලා කිව්වොත් your. ඊට පස්සේ we කියලා කිව්වොත් දැන් අපේ සර්වනාම පද හතක් තියෙනවනේ pronouns හතක් තියෙනවා අපි හත කියාගෙන යනවා. we කිව්වොත් our. ඊට පස්සේ he කිව්වොත් his. වෙනම වචන තියෙනවා. she කිව්වොත් her. it කියලා කිව්වොත් its. its. මෙතන උඩකමාවක් නැහැ. උඩකමාවක් නැතුව තමයි its කියන එක තියෙන්නේ. එතකොට 1 2 3 4 5 6යි 7 වෙනි එක they. THEY. එතකොට මෙතන තියෙන THEIR. their. ඔවුන්ගේ උන්ගේ. හරිද? ඒ වායේ. දැන් එතකොට මේකේ තේරුම ගත්තොත් I කියන්නේ මම, my කියන්නේ මගේ. you කියන්නේ ඔබ, ඔබලා. your කියන්නේ ඔබලාගේ, ඔබගේ. we කියන්නේ අපි. sorry. our. our කියලා කියන්නේ අපගේ. he කියන්නේ ඔහු, his කියන්නේ ඔහුගේ, she කියන්නේ අය, her කියන්නේ අයගේ. it කියන්නේ ඌ නැත්තම් ඒක. සතෙක්ට කියන්නත් පුළුවන්, මම නැති දෙයකට අපිට කියන්නත් පුළුවන්. it කියන්නේ ඌ නැත්තම් ඒක. its කියලා කියන්නේ උගේ නැත්තම් ඒකේ. they කියලා කියන්නේ ඔවුන්, උන්, ඒවා. ඒක මේ තුනම තියෙනවා. their කියලා කියන්නේ ඔවුන්ගේ, උන්ගේ, ඒවායේ. අපිට මිනිස්සු කොටකට ඔවුන් කියන්නත් පුළුවන්. මිනිස්සු කොටකට they කියන්නත් පුළුවන්. සත්තු කොටකට they කියන්නත් පුළුවන්. පරණ දේවල් කොටකට they කියලා කියන්න පුළුවන්. ඒකෝ සිංහල භාෂාවේ ඒකට වචන තුනක් තියෙනවා වෙනම. මිනිස්සු ගොඩක් නම් අපි ඔවුන් කියලා කියන්නේ, සත්තු ගොඩක් නම් උන් කියලා කියන්නේ, පරණ නැති දේවල් ගොඩක් නම් ඒවා කියලා කියන්නේ. හරිද? එතකොට ඔවුන්, උන්, ඒවා, their කියලා ගත්තාම ඔවුන්ගේ, උන්ගේ, ඒවායේ.
හරි දැන් මේ කියන දේවල් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලනකොට තේරෙන්නේ නැත්නම් මේක නවත්තලා ආයෙ බලලා ආයෙ නෝට් එකක් හදාගන්න මේ මම බොහොම වේගින් මේ වැඩේ කරගෙන යනවා. හරිද? මේ අයිතිය හංගවන්න ප්‍රෝනවුන්ස් වල පෙන්නන ක්‍රමය. ඊට පස්සේ තව එකක් තියෙනවා ඔෆ් දාලා අයිතිය හංගවන්න පුළුවන්. හරිද? මේ දෙවෙනි ක්‍රමය. ඔෆ් ඔෆ් හරිද? එතකොට සෑම්ගේ පුතා son of Sam son of Sam Sam කියව කැපිටල් වෙනවලු සෑම්ගේ පුතා හරිද a son of Sam කියලා කිව්වොත් සෑම්ගේ පුතෙක් ඔෆ් එතකොට මෙතන ඔෆ් කියන එකෙන් අපි ගේ කියලා අපි අයිතිය හඳුනනවා සෑම්ගේ පුතෙක් හරිද අපි ගත්තොත් book of Saman එතකොට සමන්ගේ පොත හරිද book of Saman හරිද it's the book of Saman එහෙම කියන්නට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවා නමුත් මට මේ වෙලාවේ උඩට මතක් වෙන එක මම මේ කියන්නේ හරිද මේ of දාලා එතකොට සමන්ගේ පොත කියලා කියන්න පුළුවන් හරිද හැබැයි උඩට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවා මේ වගේ එකක් කියන්න දැන් පුතෙක් ගැන කියනවා නම් මේක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ of දාලා දෙපැත්තටම කියන්න පුළුවන් මේක එක ක්‍රමයක්. එතකොට ඔන්න මතක් කරගන්න ප්‍රොනවුන්ස් වල වෙනම වචනයක් තියෙනවා of දාලා එක ක්‍රමයක් තියෙනවා. ඊළඟට තියෙනවා උඩකමා s. තුන්වෙනි ක්‍රමය. උඩකමා s. එක්ක උඩකමා s. එහෙම නැත්නම් s දාලා ඊට පස්සේ උඩකමා ගන්නවා. s වලට පස්සේ උඩකමා ගන්නවා. උඩකමා s apostrophe s නැත්නම් s apostrophe s දාලා ඊළඟට උඩකමා. එතකොට මේ ක්‍රමේ දාගන්නේ සිංගියුලර් වලදී ඒක වචන වලදී මේ ක්‍රමේ දාගන්නේ ප්ලූරල් වලදී බහු වචන වලදී දැන් උදාහරණයක් විදිහට ගමු සමන්ගේ පොත කියන එකම අපි ගමු SAMAN සිංගියුලර් සමන් කියන්නේ උඩකමාව දැම්ම S Saman's book හරිද අපි දැන් මේකේ පිරිමි ළමයා කියලා ගමු boys book නැත්නම් boys bag ඒ කියන්නේ මොකද්ද උඩකමාව s පිරිමි ළමයාගේ ගමන් මල්ල හරිද ඊට පස්සේ අපි මේක ගමු දැන් මෙතන බහුවචනේ ගමු පිරිමි ළමයි කියන එක ගමු එතකොට boys කියලා කෙලින් වෙනවා වචනේ දැන් අපිට කියා ගන්න ඕනේ පිරිමි ළමයින්ගේ ගමන් මලු පිරිමි ළමයින්ගේ ගමන් මලු දැන් පිරිමි ළමයින් කියන එක මෙතන කියලා තියෙනවනේ දැන් කොහෙන්ද උඩකමාව දාන්නේ දැන් මෙතන ආයේ මෙහෙම දාන්න බෑනේ ඩබල් s වෙනවනේ එහෙම වුණොත් හරිද එතකොට එහෙම කරන්නේ නැහැ අපි කරන්නේ මොකද්ද මේක මේ s එකට අගින් උඩකමාව දාන්න මේක s උඩකම boys bags පිරිමි ළමයින්ගේ ගමන් මලු. දැන් අපි ගත්තොත් ගැහැණු ළමයි කියලා බලමු. GIRLS. දැන් ගැහැණු ළමයින්ගේ umbrellas. ඒ කියන්නේ මොකද්ද? ගැහැණු ළමයින්ගේ කුඩ. හරි දැන් අපි මේක ගත්තොත් එහෙම. අපි මේ S එක එහෙමම කියමුකෝ. දැන් අපි මේක කලින් උඩට පාව දැම්මොත් එහෙම girls umbrellas ගැහැණු ළමයාගේ කුඩ මේක මේ පැත්තට දැම්මොත් එහෙම ගැහැණු ළමයිගේ කුඩ මේ පැත්තට දැම්මොත් එහෙම ගැහැණු ළමයාගේ කුඩය යන්නේ කුඩ දැන් අපි මෙතන වෙනසක් කරේ නැත්තම් හරිද ගැහැණු ළමයාගේ ගැහැණු ළමයින්ගේ එතකොට උඩකමාව s උඩකමාව එතකොට
ක්‍රම තුනක් ගැන මම කිව්වා. pronouns වලදී වෙනම වචනයක් තියෙනවා. of දාන්න පුළුවන්. ye ge කියන අදහස අරගෙන ඊළඟට තුන්වෙනි එක උඩකමා s එහෙම නැත්නම් s උඩකමා දාන්න පුළුවන්. අපි එහෙනම් දැන් පේපර් එකට ආයෙ යමු. පේපර් එකේ මම දැන් ඒ කැලේ යෙදෙනවා. නේද? father's tractor. father's tractor. එතකොට මොකද්ද මේ කියන්නේ? තාත්තාගේ ට්‍රැක්ටරය. හරිද? එතකොට my father's tractor කියන්නේ මොකද්ද? මගේ තාත්තාගේ ට්‍රැක්ටරය. මගේ තාත්තාගේ ට්‍රැක්ටරය. ට්‍රැක්ටරේ මොකද්ද කරන්නේ? මොකද්ද එන ක්‍රියාපදේ? to කියන්නේ ට. එතකොට drive මගේ තාත්තාගේ ට්‍රැක්ටරය drive drive එලවනවා එලවන්න. එතකොට අපි මේකේ තේරුම ගත්තොත් මම I ඊට පස්සේ පිටිපස්සට එනවා. මගේ තාත්තාගේ ට්‍රැක්ටරය drive to එලවන්නට learning මෙතන ඊළඟට අල්ම යන්න am කියන එක ඉගෙන ගනිමින් ඉන්නවා. තේරුණානේ? මම I මම මගේ තාත්තාගේ ට්‍රැක්ටරය එලවන්නට to කියන එකෙන් ඉගෙන ගනිමින් ඉන්නවා. learning කියන්නේ ඉගෙන ගනිමින්. මෙතන am කියන එක ආවහම ඉන්නවා කියන එක එනවා. ඉගෙන ගනිමින් ඉන්නවා. හරිද? කමල්. I would love to. මෙතන love කියලා කියන්නේ මොකද පුතේ? දැන් අපිට love කියලා කියපු ගමන් ටක් ගාලා මතක් වෙන්නේ ආදරේනේ, සෙනෙහසනේ නේ. mother's love නේද? එහෙම නැත්නම් නේද? ධර්ම ජෝඩුව අතරේ තියෙන ආදරේ ඒවනේ අපිට මතක් වෙන්නේ. මෙතන love කියලා කියන්නේ අත්‍තරම ඉංග්‍රීසි භාෂාවේදී ඉතා කැමති කියන එක. හරිද? දැන් වෙන විදිහකට කියන්න පුළුවන් ඉතින් තද බල කැමැත්තක් තමයි ආදරේ කියලා කියන්නේ. ඒ කියන්නේ අම්මා තමන්ගේ පුතාට ඉතාම කැමතිනේ. ඒක තමයි ආදරය කියලා කියන්න පුළුවන්. ගෑනු ළමයා පිරිමි ළමයට නැත්නම් පිරිමි ළමයා ගෑනු ළමයට ඉතාම කැමති කියන එක තමයි ආදරය කියලා කියන්න පුළුවන්. කොහොම හරි මෙතනදී අපි සාමාන්‍යයෙන් අපිට ආදරය කියලා කිව්වම සෙනෙහස කිව්වම මතක් වෙන එක නෙමෙයි. මෙතන love කියලා කියන්නේ ඉතාම කැමති කියන්නේ. දැන් like කියන වචනයට වඩා උඩ එකක්. like කිව්වොත් කැමතිනේ. හරිද? love කියලා කියන්නේ ඉතාම කැමති කියන්නේ. හරිද? ඊට පස්සේ උඩට මෙයා කියන්නේ I would love. හරිද? මම ඉතාම කැමති. to කියන්නේ ට. ඊට පස්සේ හිස්තැනක් තියෙනවා. එතන තමයි ක්‍රියාපදේ එන්නේ. කියන්නේ අල්කා යන්න. plane ගුවන් යානය one day එක දවසක. හරිද? එතකොට I would love කියලා තමයි අපිට ගන්න වෙන්නේ. මම ඉතාම කැමති ආදරේ එක දවසක one day a plane ගුවන් යානයක් මොනවා කරන්නටද? ගුවන් යානයක් මොකද කරන්නේ? එළවනවාද? පදවනවා ඔව්. ඈ? පදවනවා ඒකට පදවනවා කියලා නෙමෙයි අපි කියන්නේ ඒක fly. හරිද? ගුවන් ගත කරනවා නැත්නම් ගුවනේ අපි කියන්නේ ප්ලේන් එලවනවා කියලා කියනවා අපි. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ නේද? පයිලට් කෙනෙක් මොකද කරන්නේ? ප්ලේන් එක එලවගෙන යනවා කියන්නේ නැතුනේ. හැබැයි මේ එලවනවා කියන ඩ්‍රයිව් කියලා වෙනම වචනයක් තියෙනවා. ප්ලේන් එකක් අරන් යනවට fly කියලා වෙනම වචනයක් තියෙනවා. හරිද? right. එතකොට I would love to fly a plane one day කියන්නේ මම එක දවසක ගුවන් යානයක් දැන් අපි සිංහලෙන් කිව්වොත් එලවන්න ආදරේ තාම කැමති කියන එක තමයි මේ කියන්නේ. me too. to කියන එකේ අදහස me කියන්නේ මා නැත්නම් මේ මාව නැත්නම් මා කියන අදහස ඉන්නේ. to කියලා කියන්නේ the නැත්නම් අල්තා යන්නේ. එතකොට me too කියන්නේ මාද කියන එක. ඒක අපි සිංහලෙන් අපි ගත්තොත් මමත්. දැන් මේ ඇවිල්ලා කන්ටිනියුේෂන් එකක්. ඒ කියන්නේ මේ කලින් වාක්‍යයට සම්බන්ධ කිරීමක් මේ තියෙන්නේ. මම එක දවසක ප්ලේන් එකක්
අරගෙන යන්න කැමති, ඊටාම කැමති මමත්. එතකොට මේ මමත් කියන එකෙන් කෙටි කරලා කියන්නේ මොකද? මමත් එක දවසක ගුවන් යානයක් අරගෙන යන්න කැමතියි කියන්නේ. ඔන්න මෙතනින් අපි පටන් ගන්නවා. I know මම දන්නවා how to කියන්නේ කොහොමද? how කියලා කියන්නේ කොහොමද කියන එක. to කියන්නේ t. එතකොට මෙතන හිස් තැනට එනවා ක්‍රියාපදේ. a කියන්නේ අල්කා යන්න, boat කියලා කියන්නේ බෝට්ටුව. එතකොට a boat කියලා කියන්නේ බෝට්ටුවක්. එතකොට අපි මේක සිංහලෙන් ගත්තොත් I know මම දන්නවා. හරිද? I know how මම දන්නවා කොහොමද? පිටිපස්සට යනවා. බෝට්ටුවක්. මොකද්ද බෝට්ටුවක්? පදවනවා. පදිනවා. පදවනව නෙමෙයි පදිනවා. හබල් ගන්නවා. හබල් ගන්නට. හරිද? හබල් ගන්නට. I know how to row a boat. මම දන්නවා කොහොමද බෝට්ටුවක් හබල් දාගෙන යන්නේ කියලා. ඊට පස්සේ කමල් කියනවා "Oh really? ඇත්තට හරි පුදුමයි නේ. එයා කොහොමද එහෙම එකක් දන්නේ?" වගේ අදහසක් තමයි කියන්නේ. හරි. අපි යනවා ටෙස්ට් 2 එකට. fill කියන්නේ පුරවන්න කියන එක. දැන් අපිට fill කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. බෝතලයක් වතුරෙන් පුරවනවා නම් fill the bottle with water. බෝතලේ වතුරෙන් පුරවන්න කියන fill කියන එක පාවිච්චි කරන්න පුළුවන්. in කියන්නේ ඇතුලේ තුල. the කියන එකට තේරුමක් එන්නේ නැහැ. blanks කියලා කියන්නේ හිස් තැන්. I in කියන්නේ තුල ඇතුලේ කියන එක. the කියන එකට තේරුමක් එන්නේ නැහැ. following කියලා කියන්නේ පහත දැක්වෙන. dialogue කියලා කියන්නේ දෙබස. එතකොට මේක අපි පිටිපස්සින් ඉඳලා ගන්න වෙන්නේ following dialogue පහත දැක්වෙන දෙබස තුල. in කියන්නේ තුල. blanks කියන්නේ හිස් තැන්. fill in පුරවන්න. හරිද? එතකොට පහ කියන්නේ මේ කියන්නේ මොකද? පහත දක්වන දෙබසේ දෙබස තුල කියන එකට අපිට දෙබසේ කියලා හදන්න පුළුවන්. පහත දක්වන දෙබසේ හිස් තැන් පුරවන්න. use පාවිච්චි කරන භාවිතා කරනවා කියන එක use. the කියන එකට තේරුමක් එන්නේ නැහැ. words වචන. given දී තිබෙන. මම අර ඉස්සෙල්ලා කිව්වනේ give කියන එකේ හතරවෙනි එක තමයි give, gave, given. give gives, gave given, giving. එතකොට හතරවෙනි එක තමයි given කියන්නේ ලබා දීලා, ලබා දීපු. use the words given in the box. කොටුව තුල ලබා දී ඇති වචන භාවිතා කරන්න. ඊට there is කියන එකේ තියනවා ඉන්නවා කියන අදහස තමයි is කියන එකේ අදහසම තමයි එතන තියෙන්නේ. there is කියන්නේ තියනවා ඉන්නවා කියන එක. one කියන්නේ එක. extra අමතර. word කියන්නේ වචනය. එතකොට there is one extra word කියන්නේ එක අමතර වචනයක් තියෙනවා. එක අමතර වචනයක් තියෙනවා. දැන් ඒක ඔළුවේ තියාගන්න ඕන. දැන් මේක සාමාන්‍යයෙන් කරගෙන යන්න ඕන එකින් එකට මෙන්න මේ විදිහට මේ කට්ටිය මේ කරලා පෙන්නලා තියෙන්නේ ඒකයි. ඉරකින් කපන්න. ඉරකින් කැපුවාම කපාලෙන් ගියාම දැන් මේකේ හැටියට 1 2 3 4 5 6යි 7යි. 7ක් තියෙනවා හිස් තැන් ඒ කියන්නේ 6යි තියෙන්නේ. වචන 7ක් දීලා තියෙනවා හිස් තැන් 6යි තියෙන්නේ. ඒක අපි කල්පනාවෙන් මේක කරගෙන යන්න ඕන. හරිද? දැන් ඒතකොට මේවා සේරම prepositions නිපාත. over කියලා කියන්නේ උඩින්. හරිද? උඩින්. අපිට කියන්න පුළුවන් the horse jumps over the wall. ඒ කියන්නේ අශ්වයා තාප්පයට උඩින් පනිනවා. for කියලා කියන්නේ සඳහා. to කියන්නේ ට, වෙතට, දෙසට. about කියලා කියන්නේ ගැන. එහෙම නැත්නම් පමණ. හරිද? යම් ප්‍රමාණයක් ගැන කියන්න පුළුවන්. It's about 100 rupees. ඒක රුපියල් 100ක් විතර 100ක් පමණ වෙනවා. about අපිට දාන්න පුළුවන්. හරිද? I like to write about our heroes. නැත්නම් I like to read about our heroes. ඒ කියන්නේ මම මගේ වීරයන් ගැන about our heroes.
වීරයන් ගැන කියවන්නට කැමති. එතකොට about කියලා කියන්නේ ගැන කියන අදහසත් එතනින් එනවා. in කියන්නේ තුල ඇතුලේ. of කියලා කියන්නේ අයිතිය හංගවන එකේ අපි දන්නේ යේ කියන අදහස. near කියලා කියන්නේ අසල ළඟ කියන එක. හරිද? එතකොට මේක සිංහල තේරුම් ටික ගත්තොත් උඩින් සඳහා ත ගැන පමණ තුල යේ අසල. හරිද? දැන් ඔන්න අමිත් මේක දැන් කතාවක් කරගෙන යනවා. ඩයලොග් එකක් දෙපසක් කරගෙන යනවා. your bag ඔබගේ ගමන් මල්ල looks. දැන් මෙතන looks කියලා කියන්නේ පේන්නට තියනවා. වගේ පේන්න තියනවා කියන අදහස තමයි මෙතනින් ඉන්නේ look. දැන් look කියන්නේ නැත්නම් අපි ක්‍රියාපදේ ගත්තොත් එහෙම බලනවා බලන්නනේ. හැබැයි මෙතන looks කියලා කියන්නේ පේන්න තියනවා කියන අදහස. එතකොට your bag looks කියලා කියන්නේ ඔබේ ගමන් මල්ල පේන්න තියනවා very heavy. very කියන්නේ ඊටාම heavy කියලා කියන්නේ බර. හරිද? එතකොට මේකේ සිංහල තේරුම හදලා ගත්තොත් your bag looks very heavy කියන්නේ ඔබගේ ගමන් මල්ල ඊටාම බරයි වගේ පේන්න තියෙනවා. එතකොට අපි ඔබ නිකන් කීමට කියන්නේ ඔයාගේ බෑග් එක හරි බරයි වගේ. අනේ අදහස තමයි මේ කියන්නේ. yes oh දවල් සුමුදු කියන yes it ඒක නැත්තම් ඌ. එතකොට මෙතනට පණ නැති බෑග් එක ගැන කතා කරන නිසා ඒක කියන එක තමයි පාවිච්චි කරන්නේ. is කියලා කියන්නේ ය ඊ තියනවා ඉන්නවා කියන එක. එතකොට ඒකෙන් අදාළ එක දාගන්නවා. very කියන්නේ ඉතා ගොඩක්, heavy කියන්නේ බර. එතකොට මේකේ හදලා එන්නේ ඒක ඔව් ඒක ඉතාම බර ඊ. ඉතාම බර ය නැත්නම් ඉතාම බර ඊ. එතකොට yes it is very heavy කියන්නේ ඔව් ඒක ඉතාම බරයි. let කියලා කියන්නේ ඉඩ දෙනවා ඉඩ දෙන්න කියන එක. හරිද? let me කියලා කියන්නේ me කියන්නේ මට නැත්නම් මාව කියන එක. ඒතකොට let me කියලා කියන්නේ මට ඉඩ දෙන්න. let me carry කියන්නේ ඔසවාගෙන රැගෙන යනවා කියන එක. හරිද? දැන් අපි හිතන්නකෝ කවුරු හරි ඇක්සිඩන්ට් එකක් වුණා නම් මොකද කරන්නේ? වැටිලා ඉන්නවනම් මොකද කරන්නේ? මිනිස්සු එකතු වෙලා නේද? කකුල් දෙකෙන් එක්කෙනෙක් අල්ල ගන්නවා, බඩ හරියට තව එක්කෙනෙක් අල්ල ගන්නවා නේද? ඔළුව වැටෙන්නේ නැති වෙන්න ඔළුවට එතන neck injury එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බෙල්ලේ සුසුම්නාව මෙතනින් වැරදිට ඇල්ලුවොත් දිවිලා යන්න පුළුවන් එහෙම ඩක් ගන්න. ඒකෙන් ලොකු හානියක් වෙනවා. ඒක නිසා මේ ඔළුවට අත තියලා නේද? එයා සීට් නැතුණා කියන ඔළුවට අත තියලා එක්කෙනෙක් අල්ලනවා උඩින්. ඒක 3-4 දෙනෙක් එකතු වෙලා තමයි අල්ලන්නේ. හරිද? let me carry. එතකොට මේ මිනිස්සු අර මනුස්සයා මොකද කරන්නේ? carry. ඔසවාගෙන රැගෙන යනවා. let me carry. මට ඉඩ දෙන්න ඔසවාගෙන රැගෙන යන්න it. ඒක. එතකොට අපි සිංහලෙන් ගත්තොත් ඒක ඔසවාගෙන රැගෙන යන්න. එතකොට මෙහෙම ගන්න වෙන්නේ ඒක ඔසවාගෙන රැගෙන යන්න මට ඉඩ දෙන්න. හරිද? ඔන්න for කියන්නේ සඳහා, you කියන්නේ ඔබ. එතකොට මේක පිටිපස්සින් ඉඳලා ගන්න වෙන්නේ ඔබ සඳහා. for කියන එකේ වෙනුවෙන් කියන අදහසක් තියෙනවා. වෙනුවට කියන අදහසක් තියෙනවා. දැන් අස්සම් කරනකොට එහෙම අපි හිතමු විදුහලේ ප්‍රධානියාගේ සීල් එක ගහනවා. අපි හිතමු විදුහල්පතිතුමාගේ සීල් එක ගහනවා. ඒ වෙනුවට නියෝජ්‍ය විදුහල්පතිතුමා තමයි අස්සම් කරන්නේ. එතකොට විදුහල්පතිතුමාගේ සීල් එක ගහලා පැත්තකින් ලියනවා for කියලා. විදුහල්පතිතුමා වෙනුවට. ඒතර විදුහල්පතිතුමාගේ බලතලයේ තියෙන විදුහල්පතිතුමාගේ මහා සමාන බලයක් තියෙන වෙන කෙනෙක් තමයි ඒ අස්සම් කරලා තියෙන්නේ. ඒ වගකීම යාට ගන්න පුළුවන් කෙනෙක් තමයි කියන්නේ සඳහා එහෙම නැත්නම් වෙනුවට. එතකොට let me carry it for you කියන්නේ ඔබ වෙනුවට. හරිද? ඔබ වෙනුවට ඒක ඔසවාගෙන රැගෙන යන්න මට ඉඩ දෙන්න. ඒ කියන්නේ ඔයාව අරන් යන්න එපා මට දෙන්න මං අරන් යන්න. නේද? ඔයා වෙනුවට මම ඒක රැගෙන යන්න. හරිද? thank you. thank කියන්නේ ස්තුතියි ඔබට, you කියන්නේ ඔබට. එතකොට ඔබට ස්තුතියි අමිත්. අමිත් ඔබට ස්තුතියි. ඔන්න ආයේ අපට අහු වෙනවා වචන දෙකක් හංගලා තියෙන එක. you are. මොකද්ද මේ you are කියන්නේ? you are කියන්නේ ඔබගේ නෑ මෙතන හංගලා තියෙන වචන දෙක ඔබගේ මොකද්ද?
you You are. ah එතකොට you are කියන එක හංගලා තියෙන්නේ අර විදිහට තමයි කෙටි කිරීම contractions නේද? එතකොට මෙන්න මෙහෙම you are කියන එක තමයි මේ කෙටි කරලා තියෙන්නේ. ඒක මෙතනින් කරලා තියෙන්නේ මොකද්ද? මෙතන හිස් තැනක් තියෙනවා. ඒක කපලා තියෙනවා. මේක A අකුරත් කපලා තියෙනවා. එතකොට y o u උඩකම r e මේක you are. මේක සම්බන්ධ කරන්නේ you are කියලා. හරිද? මේක you කියලා අදිනවා. y o u are. you are. මේක මෙතනදී you are. මේක තමයි වෙනස. මේක අර දීර්ඝ එක මේක කෙටි එක. you are. හරිද? දැන් මේක ඇතුලේ මේ හිස්තනයි ඒකයි අහක් කරලා තියෙන්නේ. හැබැයි මේකේ තේරුම එහෙමම තියෙනවා. එතකොට ආ කියන එකේ තේරුම එන්නේ දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වර්තමාන කාල බී ක්‍රියාපද තුනක් තියෙනවා am is are. නේද? am is are. එතකොට මේ තුනේම තේරුම කර්තෘ අනුව තමයි මේක වෙනස් වෙන්නේ. මම කිව්වොත් am he she it එහෙම නැත්නම් ඒක වචනයක් කර්තෘ විදිහට දුන්නොත් is you we they එහෙම නැත්නම් බහු වචනයක් කර්තෘ විදිහට දුන්නොත් are. හැබැයි මේ තුනේම තේරුම අපි සිංහලට පරිවර්තනය කරනකොට මෙන්න මේ හතර තමයි එන්නේ. ඔය e එහෙම නැත්නම් තියනවා ඉන්නවා. හැබැයි දැන් මෙතන මේකේ ආ කියන එක කෙටි කරාය කියලා මේ තේරුම නැති වෙන්නේ නැහැ. හරිද? ආ කියන එක කෙටි කරා කියලා මෙතන තේරුම නැති වෙන්නේ නැහැ. එතකොට you are කියලා හැදුවට මෙතන ආ කියන එකේ මේ re කියන එක ඇතුලේ ye තියනවා ඉන්නවා කියන තේරුම එහෙමම තියෙනවා. හරිද? හරි. එහෙමනම් දැන් එතකොට මෙතන කියන්නේ you are welcome. welcome කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන්? සාදරයෙන් පිළිගන්නවා කියන එක. එතකොට you are welcome කියලා කියන්නේ ඔබව සාදරයෙන් පිළිගන්නවා. දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? දැන් මෙතන thank you අමිත් කියලා අමිත් ස්තුති කරනවා. කවුද? සුමුදු තමයි ස්තුති කරන්නේ. සුමුදු වන්න ස්තුති කරනවා අමිත්. හරිද? එතකොට අමිත් කියනවා මම ඒ ස්තුතිය සාදරයෙන් පිළිගන්නවා කියලා. you are welcome කියන එකේ අදහස ඒකයි. ඒ ස්තුතිය මම සාදරයෙන් පිළිගන්නවා. ඔයා කරන ස්තුතිය මම බාර ගන්නවා කියන එක තමයි මේ you are welcome කියන එකේ තේරුම. හරිද? ඊට පස්සේ ඔන්න WH question එකක් එනවා what. ඊට පස්සේ අපි දන්නවනේ what එක WH question word එකක් ආපු ගමන් ඊට පස්සේ positive question එක පටන් ගන්න. Do you have do කියන්නේ the කියන එක. ඒතකොට what do කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියන එක. you කියන්නේ ඔබ ඔබලා මෙතනදී එක්කෙනෙක් ගැන කියන නිසා you එක්කෙනෙක් you ඔබ. have කියන්නේ තියනවා ඉන්නවා. what do you have? එතකොට හිස් තැනක් තියෙනවා. එතන preposition එකක් කියන්නේ නිපාත පදයක් එන්නේ. this bag. this bag කියලා කියන්නේ this කියන්නේ මේ කියන එක. එතකොට this bag කියන්නේ මේ bag එක. එතකොට මොකද්ද කියන්නේ? මොකද්ද තියෙන්නේ කියලා අහනවා. මේ bag එක අපි කරමු මොකද්ද කියන්නේ? මේ bag එක ඇතුලේ මොනවද තියෙන්නේ? නේද? එතකොට ඇතුලේ කියන වචනේ එන්නේ නේ. මේ bag එක දැන් මෙතන නේ මේ bag එක this bag මේ bag එක මෙන්න මෙතන හිස් තැන එනවා. තියෙන්නේ මොනවද? හරිද? තියෙන්නේ මොනවද කියන එක තමයි අහන්නේ. එතකොට මෙතන එන්නේ මොකද්ද? ඇතුලේ in කියන එක තමයි මෙතන එන්නේ. what do you have in this bag? හරිද? මොනවද මේ bag එක ඇතුලේ තියෙන්නේ? හරිද? lots. එතකොට සුමුදු දෙන lots ගොඩක්. books කියලා කියන්නේ පොත්. එතකොට මෙතන අපිට කියන්න ඕනේ පොත් ගොඩක්. හරිද? පොත් වලින් ගොඩක්. කියන එක තමයි කියන්නේ. පොත් වලින් ගොඩක්. නේද? පොත් ಜಾතිම ගොඩක් තමයි මේකේ තියෙන්නේ. එතකොට gen කියන අදහස එන්න එතකොට lots of කියන එක තමයි මෙතන තියෙන්නේ lots of books.
හරිද? දැන් මේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ? මොනවද මෙච්චර බලන්න තියෙන්නේ කියලා අහනවා. එතකොට සුමුදු කියනවා lots of books. පොත් ගොඩක්. Why so many books? ඔන්න දැන් අර positive question එකක් හදන්න නැතුව හදපු જાතිය question එකක් තමයි මේ තියෙන්නේ. Why ඇයි so many books? many කියන්නේ ගොඩක්. so many කියන්නේ මෙච්චර ගොඩක්. books. ඇයි මෙච්චර ගොඩක් පොත්? Why so many books? හරිද? We අපි මෙතන අපිට කියලා ගන්න පුළුවන්. Don't කියලා කියන්නේ do not කියන එක කෙටි කරලා. හරිද? දැන් අපි මම ඒක ලියලා පෙන්නන්න. Don't කියලා කියන්නේ do not කියන එක. එතකොට වර්තමාන කාලේ බහුවචන කර්තෘ එක තමයි don't කියන එක යෙදෙන්නේ. එතකොට මේකත් do not කියන එක තමයි මේ කෙටි කරලා හදලා ගන්න. මෙතන හිස් තැන තියෙනවා. හිස් තැන කපලා මෙතන O අකුර කපලා. එතකොට DON උඩකමා T මෙන්න මෙතන උඩකමාවක් දාලා තියෙනවා. එතකොට do not don't කරලා තමයි අපි අරන් තියෙන්නේ. එතකොට මේ වර්තමාන කාලේ සරල වර්තමාන කාලේ simple present වල තමයි මේ do යෙදෙන්නේ. එතකොට මේකෙම නෑ කියන අදහස එන්න නෙගටිව් එක ගන්න. ඒක වචනේදී does not කියන එක අපි හදා ගන්නවා. එතකොට ඒක කෙටි කරලා ඕන නම් doesn't කියලා හදා ගන්න පුළුවන්. හරිද? දැන් ග්‍රැමර් පාඩම් වල මේක උගන්වලා තියෙන මීට කලින්. හරිද? ඒතකොට don't doesn't අපිට දෙකෙන් එකක් ගන්න පුළුවන්. බහුවචන නම් don't වෙනවා, ඒක වචන නම් doesn't වෙනවා. හරිද? එතකොට මේකේ තේරුම මොකද්ද? don't කියන එකෙන් එක අදහසක් වෙනවා එපා කියන එක. ඒ කියන්නේ don't run. අපි ළමයින්ට කියනවා මේකෙන් පන්සලේ දුව ඉන්නවනම් පුතා don't run. නේද? son don't run. දුවන්න එපා. පුතේ දුවන්න එපා. හරිද? ඊට පස්සේ අපි ඒක මොනවා හරි අපිරිසුදු වතුර එකක් තියෙනවා. කවුරු හරි දන්නේ නැතුව බොන්න හදනවා. මොකද කියන්නේ? don't drink. බොන්න එපා. හරිද? don't drink. එපා කියන අදහසක් එනවා. ඊට පස්සේ I do not go. මම යන්නේ නැහැ. එතකොට එතන අදහස නැහැ කියන්නේ. එතකොට එපා නැහැ කියන අදහස් දෙකම මෙතනදී එනවා. එතකොට අපි බලමු ප්‍රශ්න පත්‍රයේ මෙතන don't කියන එකෙන් ඇවිල්ලා තියෙන්නේ මොන අදහසද කියන්නේ. හරිද? එතකොට මෙතන we don't. හරිද? we don't need. need කියලා කියන්නේ අවශ්‍ය උවමනා. එතකොට මෙන්න මෙතන don't කියන එකෙන් නැහැ කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අවශ්‍ය නැහැ. don't need. අපට අවශ්‍ය නැහැ. any. any කියන්නේ එකක්වත්. හරිද? එකක් හෝ. today. today කියන්නේ අද. why so many books? ඇයි මෙච්චර පොත්? we don't need any today. අපට අද එකක්වත් ඕන නැහැ. අවශ්‍ය නැහැ. හරිද? oh. අයියෝ. කියලා ඔන්න දැන් පුදුමය ප්‍රකාශ කරනවා. හරිද? oh dear. අයියෝ කියන එක තමයි oh dear කියන එකෙන් කියවෙන්නේ. හරිද? I forgot. forgot කියන්නේ forget කියන එකේ FORGET කියන එකේ අතීත කාල පදය. forget කියලා කියන්නේ අමතක වෙනවා, අමතක වෙන්න කියන එක. එතකොට ඒකේ ආකාර පහ ගත්තොත් එහෙම forget, forgets, forgot, 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 forgotten, forgetting. හරිද? එහෙම තමයි පහ එන්නේ. එතකොට මේකේ forgot කියලා කියන්නේ තුන්වෙනි එක. අතීත කාලේ හංගවන එක. හරිද? එතකොට oh dear I forgot. මට අමතක වුණා it කියලා තියෙන්නේ. ඒක. එතකොට අපි සිංහලෙන් කියන්නේ මට ඒක ගැන අමතක වුණා. එතකොට ගැන කියලා කියන්න දාන්න අපි දාන්නේ about. හරිද? එතකොට I forgot about it. I forgot about it. මට ඒක ගැන අමතක වුණානේ. අයියෝ මට ඒක ගැන අමතක වුණානේ. Today අද is the cleaning day. cleaning කියන්නේ පිරිසිදු කිරීම. දැන් මේකත් අපි මෙහෙමම කියාගෙන යන්න. හරිද? clean කියන එක ගත්තොත් එහෙම
clean කියන එක ගත්තොත් එහෙම ක්‍රියාපදයක් ගත්තොත් එහෙම ක්‍රියාපදයේ ආකාර පහක් තියෙනවා. එතකොට clean, cleans ඔන්න දෙවෙනි එක cleaned මෙන්න අතීත කාලේ. හරිද? එතකොට මේ ඇවිල්ලා singular subject එකයි plural subject එකයි base එකේ. ඊට පස්සේ මේ past එක. ඊට පස්සේ මේ past participle එක. clean. ඊට පස්සේ මේ cleaning present participle එක. එහෙම නැත්නම් ing එක. cleaning. දැන් මෙතන මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. ක්‍රියාපදයේ විදිහට ගත්තාම cleaning කියන එකේ තේරුම පිරිසිදු කරමින්. පිරිසිදු කරමින්. හැබැයි මේකේ cleaning කියන එකේ තව අදහසක් තියෙනවා. ඒ තමයි පිරිසිදු කිරීම. cleaning. පිරිසිදු කිරීම. දැන් මේක මේ විදිහට පේනවා. reading කියන එක ගත්තොත් එහෙම reading කියන්නේ කියවමින්. reading කියන එක අනිත් විදිහට ගත්තාම කියවීම. running කියන්නේ දුවමින්. අනිත් තේරුම විදිහට ගත්තාම running කියන්නේ දිවීම. හරිද? ක්‍රියාපදවල ing එකේ මේ විදිහට තේරුම් වර්ග දෙකක් තියෙනවා. ඒකෝල අපි පරිස්සමින් ගන්නවා speaking කියලා කිව්වොත් කතා කරමින් එහෙම නැත්නම් අනිත් විදිහට ගත්තොත් කතා කිරීම. හරිද? එතකොට අපි පරිස්සමින් තෝරගන්න ඕනේ මොකද්ද මෙතනදී එන අදහස කියලා. එතකොට මෙතන කියන්නේ cleaning day. හරිද? cleaning day. එතකොට සිංහලෙන් අපි හදලා ගත්තාම cleaning day කියන එක හදලා ගත්තාම පිරිසිදු කරමින් දිනය කියන බෑ නේද? ගැලපෙන්නේ නැහැ නේද? පිරිසිදු කිරීමේ දිනය. හරිද? ඊට පස්සේ isn't it? isn't it? නේද? isn't it කියන එකේ තේරුම එහෙම නේද? ඒක එහෙම නේද? කියන එක තමයි isn't it කියන එකේ තේරුම. ඒතකොට today is the cleaning day, isn't it? අද පිරිසිදු කිරීමේ දිනයයි. is කියන එකෙන් තමයි e කියන එක එන්නේ. අපි මෙහෙම හදලා ගමු. අද today පිරිසිදු කිරීමේ දිනය cleaning day is. එහෙනම් තමයි සිංහලෙන් වචන අනුපිළිවෙල එන්නේ. අද පිරිසිදු කිරීමේ දිනයයි. ඊට පස්සේ මෙතනින් මේ යෙදුමක් තියෙන isn't it? ඒක එහෙම නේද? හරිද? අද පිරිසිදු කිරීමේ දිනයයි. එහෙම නේද? හරිද? අමිත් ඊට පස්සේ කියනවා yes. Oh. Our friends. මම ඔන්න ඉස්සෙල්ලා කියලා දුන්නා. our කියන්නේ අපේ. we කියන එකේ අයිති හංගවන පදේ. Our friends අපේ යහළුවෝ. are. Our friends are. හරිද? are කියන එකෙන් එතකොට e තියනවා ඉන්නවා කියන එක ඉන්නේ. ඊට පස්සේ මෙතන preposition එකක් කියන නිපාත පදයක් අත් බලමු මොකද්ද කියලා. they are. හරිද? they are waiting රැඳී සිටිමින් ඉන්නවා නැවතිලා ඉන්නවා wait කියලා කියන්නේ නැවතිනවා නවතින්න රැඳී ඉන්නවා රැඳී ඉන්න කියන එක. එතකොට රැඳී සිටිමින් for කියන්නේ සඳහා us කියලා කියන්නේ අපට නැත්නම් අපව. එතකොට මෙතන waiting for us කියන්නේ අප සඳහා නැත්නම් අප වෙනුවෙන් රැඳී සිටිමින් ඉන්නවා. හරිද? Our friends are waiting කොහෙද? there over there. එහා පැත්තේ. දැන් over කියලා කියන්නේ උඩින් කියන එක මෙතන over there කියන එකේ අදහස ඉන්නේ එහා පැත්තේ කියන එක. හරිද? අන්න හරි. අන්න හරි. මම අපදික් කරලා පෙන්නනවා. Our friends are waiting over there. නැත්නම් our friends are over there waiting for us. අපි සදහා අර එහා පැත්තේ බලාගෙන ඉන්න රැඳී ඉන්නවා. So ඉතින් let's කියලා කියන්නේ let us කියන එක. හරිද? let us කියන්නේ අපි කරමු. කරමු නැත්නම් නෙමෙයි අතරම move. අපි move. let's run කියන්නේ අපි දුවමු. අපි දුවමු. let's run. හරිද? so let's run. හරිද? මොකද එන්නේ? ඔවුන් අසලට
let's run near them. හරිද? so let's run near them. එහෙමනම් හරි සර්. අපි ඔවුන් අසලට them කියලා කියන්නේ ඔවුන්ව අසලට දුවමු. හරිද? right. අපි test 3 වලට යමු. අපි එහෙමනම් test 3 එකට යමු. දැන් මේ test 3 එකේ අතරම මේ ඔයගොල්ලන්ගේ මේ නාමපද ඉංග්‍රීසි නාමපද වල තියෙන හැකියාව vocabulary එක මේ nouns කොච්චර දන්නවද වගේ අදහසක් තමයි මේක ඇතුලේ බලන්නේ. හරිද? පින්තූරයක් බලලා පින්තූරේ විස්තර කරන්න අවශ්‍ය නම් මේ අවශ්‍ය වචන කෝෂය නැත්නම් vocabulary එක ඔයගොල්ලෝ ගාව තියනවාද කියලා තමයි මේක ඇතුලේ බලන්නේ. හරිද? අපි බලාගෙන යමු. study අධ්‍යයනය කරනවා අධ්‍යයනය කරන්න the කියන එකට තේරුමක් එන්නේ picture කියලා කියන්නේ පින්තූරය and කියලා කියන්නේ සහ කියන එක. හැබැයි මෙතන අනතුරුව කියන අදහසක් එනවා. එතකොට study the picture and කියලා කියන්නේ පින්තූරය අධ්‍යයනය කරන්න අනතුරුව ඊළඟට කියන අදහස තමයි මෙතන and එකෙන් එන්නේ. අපිට සාමාන්‍යයෙන් and කියවුවම සහ කියන එක නෙන්නේ. හැබැයි and කියන එකේ අනතුරුව කියන අදහසක් තියෙනවා. fill in මේ වචනේ අපිට ඉස්සෙල්ලා හම්බ වුණා. මම කිව්වේ වතුර බෝතලයක් පුරවනවා නම් fill in කියලා කියන්න පුළුවන් කියලා. එතකොට fill in කියලා කියන්නේ පුරවනවා. the blanks the කියන එකට තේරුමක් එන්නේ blanks කියලා කියන්නේ හිස්තැන්. in the text text කියලා කියන්නේ මුද්‍රණය කරලා තියෙන වචන පෙළ. දැන් අපි පෙළ පොත් කියලා කියන්නේ පාඨ ග්‍රන්ථ කියලා කියන්නේ text books. එතකොට සිංහල හරි වචනේ පෙළ කියන එක. එතකොට blanks in the text පෙළ තුල given below. given කියන්නේ මම අපිට දැන් කීපයක් දැන් මම මේකයි කිව්වේ. දැන් වචන සෙට් එක එකටම අපට නිතර හම්බ වෙනවා. එතකොට given කියලා කියන්නේ give කියන එකේ හතරවෙනි පදේ give gives gave given giving. එහෙමනේ පහ එන්නේ. එතකොට හතරවෙනි එක තමයි given කියලා කියන්නේ. එතකොට ලබා දීපු ලබා දීලා below කියන්නේ පහත. දැන් අපි වචනෙන් ගමු. පින්තූරය අධ්‍යයනය කරන්න අනතුරුව fill in කියන්නේ පුරවන්න, blanks කියලා කියන්නේ හිස්තැන්, in the text කියලා කියන්නේ පාඨය පෙළ තුල, given කියන්නේ ලබා දීලා, below කියන්නේ පහත. එතකොට අපි ගන්න පුළුවන් පින්තූරය අධ්‍යයනය කරන්න අනතුරුව මෙතන පිළිවෙලින් ඉඳලා ගන්න. පහත below කියන්නේ පහත, දී ඇති given පාඨය තුල, in the text කියන්නේ පාඨය තුල, පෙළ තුල, හිස්තැන් fill in කියන්නේ පුරවන්න. එතකොට පහත දී තිබෙන පෙළ තුල හිස්තැන් පුරවන්න. හරිද? පින්තූරය අධ්‍යයනය කරන්න අනතුරුව පහත දී තිබෙන පෙළ තුල හිස්තැන් පුරවන්න. use භාවිතා කරන පාවිච්චි කරන්න only පමණයි. හරිද? පමණයි කියන අදහස. one කියන්නේ එක, word කියන්නේ වචනය. එතකොට use only one word කියන්නේ එක වචනයක් පමණක් පාවිච්චි කරන්න. හරිද? in කියන්නේ ඇතුලේ තුල, each කියන්නේ එක. හරිද? blank කියලා කියන්නේ හිස්තැන. හරිද? එතකොට use only one word in each blank කියලා කියන්නේ හරිද? each blank කියන්නේ එක් හිස්තැන තුල එක වචනයක් පමණක් පාවිච්චි කරන්න. එක් හිස්තැන තුල එක වචනයක් පමණක් පාවිච්චි කරන්න. හරිද? දැන් අපි කියාගෙන යමු. Ravi and his කියන්නේ ඔහුගේ. රවි සහ ඔහුගේ family පවුල. රවි සහ ඔහුගේ පවුල. ආ කියලා කියන්නේ ය තියනවා ඉන්නවා කියන අදහස. moving කියන්නේ එක් තැනක ඉඳලා තවත් තැනකට යනවා. හරිද? තවත් තැනකට යනවා, තවත් තැනකට මේ චලනය වෙනවා කියන එක තමයි moving කියලා කියන්නේ. එතකොට දැන්
සාමාන්‍යයෙන් අපි පවුලක් ගැන කතා කරලා පවුල මූවින් කියලා කියන්නේ නැත්නම් ඔෆිස් එකක් ගැන කතා කරලා ඔෆිස් එක මූවින් කියලා කියන්නේ ඔෆිස් එක තිබෙන ස්ථානය වෙනස් කරනවා. පවුලක් එක තැනක ඉඳලා එක ගෙදරක ඉඳලා තව ගෙදරක පදිංචියට යනවා. ඒක තමයි move කියලා කියන්නේ ඒ සම්බන්ධ එකක්. එතකොට Ravi and his family are moving to කියන්නේ ට වෙතට දෙසට කියන්නේ අල්ක යන්න new කියන්නේ අලුත් නව house කියන්නේ ගෙදර. ගෙදර නැත්නම් නිවස. හරිද? එතකොට Ravi and his family are moving to a new house කියලා කියන්නේ රවි සහ ඔහුගේ පවුල මෙන්න මෙතනින් නවතිනවා. රවි සහ ඔහුගේ පවුල ඒක තමයි සබ්ජෙක්ට් එක. ඊට පස්සේ ඉඳලා ගන්න. අලුත් නිවසකට. ඒතකොට අපි අලුත් නිවසකට කියන්නේ කියන්නේ අල්කා යන්න. to කියන්නේ ට. අලුත් නිවසකට අපි එහෙම කියන්නේ. අපි කියන්නේ අලුත් නිවසකට යමින් ආ කියන්නේ ඉන්නවා. හරිද? අලුත් නිවසකට යමින් ඉන්නවා. රවි සහ ඔහුගේ පවුල අලුත් නිවසකට යමින් ඉන්නවා. හරිද? ද කියන එකට තේරුමක් එන්නේ නැහැ. ඊට පස්සේ මෙතන හිස්තැනක් තියෙන්නේ has කියන්නේ තියෙනවා ඉන්නවා කියන එක. just කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා විතරයි. arrived කියන්නේ ළඟා වුණා. හරිද? train arrived to Colombo Fort. ඒ කියන්නේ කොළඹ කොටුවට දුම්රිය ළඟා වුණා. හරිද? we arrived to Badula railway station at 5 pm. අපි සවස් 5ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වුණා. ඒතකොට මෙතන arrived නේ. arrive තමයි ක්‍රියාපදයේ. ARRIVE arrive. එතකොට මේකට D දාලා අතීත කාලේ හදලා තියෙනවා. arrived කියන්නේ එතකොට ළඟා වුණා. with සමග සහිත කියන අදහස තියෙන්නේ. there කියලා කියන්නේ ඔවුන්ගේ furniture කියලා කියන්නේ ගෘහ භාණ්ඩ. එතකොට ගෘහ භාණ්ඩ සහිතව ළඟා වෙලා තියෙන්නේ මොකද්ද මේ? ගෘහ භාණ්ඩ සහිතව මොකද්ද මේ ලොකුවට ඇවිල්ලා තියෙන්නේ? ලොරිය. නේද? වාහනය කියලා කියන්නත් පුළුවන්, vehicle කියන්නත් පුළුවන්, lorry කියලා කියන්නත් පුළුවන්. එතකොට the lorry has just arrived with their furniture කියලා කියන්නේ ලොරිය. හරිද? පිටිපස්සින් ඉඳලා ගන්න වෙනවා. ඔවුන්ගේ ගෘහ භාණ්ඩ සමග ළඟා වුණා විතරයි. මේ දැන් ආව විතරයි. හරිද? ලොරිය ඔවුන්ගේ ගෘහ භාණ්ඩ සමග ළඟා වුණා විතරයි. එතකොට මෙතන දෙන්නේ ලොරි කියලා දාන්න පුළුවන්. ලොරි දාන්න පුළුවන්, vehicle දාන්න පුළුවන්. this may ඉස්තන. හරිද? මේ මොකද්ද කියලා අපි බලමු ආම්පදේ. shows කියලා කියන්නේ පෙන්වනවා. දැන් මෙතන s එකක් දාලා තියෙනවනේ. එතකොට අපි දන්නවා මේක ඒක වචන ක්‍රියාපදයක් තමයි මේ දාලා තියෙන්නේ. ඒක වචන කර්තෘ සමග යෙදෙන ක්‍රියාපදය තමයි මේකේ. දැන් අපි ක්‍රියාපදයේ ආකාර පහ ගත්තොත් දෙවණියට එන එක. go goes, jump jumps, drink drinks. දෙවණියට එන එක. ඒක වචන කර්තෘ. එතකොට show කියන්නේ පළවෙනි එක shows. shows. එතකොට පෙන්눔 කරනවා. පෙන්වනවා. what මොකද්ද? everyone කියන්නේ හැමදෙනාම. is කියන්නේ ය තියනවා ඉන්නවා. doing කියලා කියන්නේ කරමින්. එතකොට is doing කියන්නේ කරමින් ඉන්නවා. is doing කියන්නේ කරමින් ඉන්නවා. එතකොට shows what everyone is doing කියන්නේ හැමදෙනාම කරමින් ඉන්නේ මොකද්ද පෙන්වනවා. දැන් මේ හැමදෙනාම කර ඉන්න එක අපිට පෙන්වන්නේ මොකේද? පින්තූරේ. එතකොට this picture මෙතනදී picture. this picture shows what everyone is doing. මේ පින්තූරය පෙන්වනවා හැමදෙනාම කරමින් ඉන්නේ මොකද්ද කියන එක. හරිද? Ravi is කියන්නේ ය තියනවා ඉන්නවා කියන එක. carrying කියන්නේ ඔසවාගෙන යමින්, රැගෙන යමින්. a flower
කියන්නේ අල්කයන්, ෆ්ලවර් කියන්නේ මල්. මොකද්ද? මොකද්ද මේ රවි අරන් යන්නේ? මේ මෙතන ඉන්නේ මේ රවිනේ. රවි මොකද්ද අරන් යමින් ඉන්නේ? එතන රවි මොකද්ද මේ අරන්? Vase. Vase. එතකොට flower vase. V A S E. නේද? V A S E. නැත්නම් pot කියලා කියන්නත් පුළුවන්. නේද? මල් පෝච්චියක් කියන අදහසින් ගත්තොත් එහෙම දැන් වාස් කියන එක ලියලා තිබ්බනම් ඒත් ඕගලන්ට හම්බ වෙයි. හැබැයි මේ වාස් එකක් කියලා කියන එක ඔල්රෙඩි ටිකක් පොඩි. කොහොම නිකන් බරෙන් කොන්ද නමාගෙන මෙයා අමාරුවේ නරයි යන්නේ. එතකොට pot කිව්වනම් තමයි වැඩි හොඳ. එතකොට carrying a flower pot. හරිද? and සහ flower vase දාන්න පුළුවන්, flower pot දාන්නත් පුළුවන්. and සහ his mother ඔහුගේ අම්මා සහ his mother ඔහුගේ අම්මා is කියන්නේ e තියනවා ඉන්නවා කියන එක. ඊට පස්සේ මෙතන එනවා ක්‍රියාපදයක්. the floor කියන්නේ බිම. දැන් මොකද්ද මේ අම්මා මොකද්ද කර ඉන්නේ මේ? Sweeping. අතුගාමින් ඉන්නවා නේද? එතකොට his mother ඔහුගේ අම්මා. ඊට පස්සේ අපි පිටිපස්සට යනවා බිම. ඊට පස්සේ මෙතන ඉන්නේ sweeping. එතකොට අපි එතනට එන වචනේ ගත්තොත් sweeping. S W E P I N G sweeping. හරිද? එතකොට is sweeping. නේද? is sweeping. එතකොට මෙතන is කියලා කියන්නේ here he තියනවා ඉන්නවා කියන එකනේ. here he තියනවා ඉන්නවා කියන එකනේ. එතකොට sweeping කියලා කියන්නේ අතුගාමින්. there was sweeps, swept, sweeping. එහෙනම් තමයි පහ එන්නේ. මේ පහේ අන්තිම එක තමයි මේ ing එක. අතුගාමින්. එතකොට is sweeping කියන්නේ අතුගාමින් ඉන්නවා. අනේ තමයි ඒක හැදෙන්නේ. හරිද? එතකොට his mother is sweeping the floor. ඔහුගේ අම්මා බිම අතුගාමින් ඉන්නවා. ඊට පස්සේ there are කියලා කියන්නේ තියනවා ඉන්නවා කියන අදහස. පණ නැති දෙයක් නම් තියනවා කියන එක, මිනිස්සු වගේ නම් සත්තු වගේ නම් ඉන්නවා කියන එක තමයි එතන සිංහලෙන් ගන්න. there are මෙතන නම්බරයක් එන්නේ. men. හරිද? there are මොන men? කීයක් ඉන්නවද men? මිනිස්සු කී දෙනෙක්ද? 2. බලමු. 2 කියලා ගමු. 2 men helping කියන්නේ උදව් කරමින්. with කියන්නේ සමග සහිත the furniture. හරිද? the furniture කියලා කියන්නේ ගෘහ භාණ්ඩ. එතකොට ගෘහ භාණ්ඩ වලට මිනිස්සු කී දෙනෙක් උදව් කරමින් ඉන්නවද? ලොරිය ඇතුලේ එක්කෙනෙක් බාන්න ඉන්නවා. පල්ලෙහා මේසෙ අල්ලගෙන එක්කෙනෙක් ඉන්නවා. 2යි. පුටුවක් අරන් යනවා 3යි. නේද? මෙතන ඇඳ අරගෙන යනවා 4යි. තව එක්කෙනයි 5යි. නේද? එතකොට කී දෙනෙක් ඉන්නවද ඇත්තටම? කී දෙනෙක් ඉන්නවද? 5ක් ඉන්නවා සර්. 5ක් ඉන්නවනේ. එතකොට දැන් මෙයා කවුද කියලා අපි දන්නේ නැහැ. මෙතන මේ අත් දෙක ඉකට තියාගෙන ඉන්නේ. ඩ්‍රයිවර් වෙන්නත් පුළුවන්, නැත්නම් බලන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්, උදව් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එතකොට මෙතන ඉලක්කමක් දානවට වඩා පොඩ්ඩක් කපටි වෙන්නේ. හරිද? ඉලක්කමක් දැම්මොත් ඒ කට්ටිය අපිට මෙතන කවුරු හරි රූපය ඇතුලේ කෙනෙක්ව මිස් වෙලා තියෙන්නත් පුළුවන්. ඒකින්ද මෙතනදී අපිට ඊට හොඳයි කිහිප දෙනෙක් එක දෙනෙක් කියන අදහස එන වචනයක් දැම්මොත්. හරිද? එතකොට අපිට දාන්න පුළුවන් මෙහෙම few men. කිහිප දෙනෙක්. ටික few කියන්නේ ටික දෙනෙක්.
සර් එතකොට එතන men කියලා තිබ්බම එක්කෙනෙක් නෙමෙයිද සර්? නෑ. එතන එහෙනම් වැරදිලා. man තමයි ඒක වචන. සිංගියුලර් වචනේ man. මිනිහා. මිනිස්සු කියන්නේ men. හරිද? දැන් ඔය ක්‍රමයට තමයි postman හදන්නේ. postman තැපැල් කරුවා. තැපැල් කරුවෝ postmen. පොලිස් ගාලහම කියන අදහසත් දෙන්නේ එහෙම P O L I C E policeman. පොලිස් ගාලහම. policemen. පොලිස් ගාලහම වරු. policemen. අපි දැන් මේක කිව්වේ එකේ ගෑනු එක ගමුකෝ. ගැහණිය woman W M A N. ගැහණු women W O M E N. දැන් මේක ඈ නැත්නම් සද්දෙන්නේ මේකේ එන්නේ ඒ සද්දේ. හරිද? man men postman postmen policeman policemen. හැබැයි මේ කාන්තාවන්ට පොඩි විශේෂත්වයක් තියෙනවා නේ. ladies first කියලා කියනවා මේකේ මොකක්ද විශේෂත්වයක් තියෙනවා මේ කියන්නේ මේකේ හැම නෙමෙයි කියන්නේ මේක woman මේක women. හරිද? man men තමයි. හැබැයි මෙතන ඉස්සරහත් පොඩි වෙනසක් වෙනවා. දැන් මේවා එහෙම වෙනසක් වෙන්නේ නැහැ. postman policeman. හැබැයි මේක ඉස්සරහත් වෙනස් වෙනවා. මේක woman මේක women. හරිද? woman women. ඒක කාන්තාවන්ට විතරක් විශේෂ වෙන තැන. හරිද? man men. එතකොට මේ පැත්තේ තියෙන මේ බහුවචන ටික. men postmen policemen women man postman policeman woman. මේ තියෙන්නේ singular 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 මේ plural. හරිද? එතකොට දැන් මම කියන්න ගියේ අපිට මෙතන දැන් ටික දෙනෙක් කියලා අදහස් වෙන වචනයක් මෙතන ඉස්සරහට දාන්න පුළුවන්. few men. මිනිස්සු ටික දෙනෙක්. හරිද? some men. ඒ ටික කියන අදහස තමයි එන්නේ. several S C V E R A L several men. හරිද? එතකොට අපිට ඒ වගේ කීපයක් දාන්න පුළුවන්. ඒක මේවා එකක් දාන්න පුළුවන්. few men, some men, several men ටිකක් කියන අදහස එන්නේ. දැන් එහෙම නැතුව ඔයාලට ඉලක්කම්ම තක්කේම ඔයා දන්නවා නම් 5 දැම්මම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ ප්‍රශ්න තියෙන්නේ මොකද? මේ වගේ අනතුරුදායක වැඩ කරන්න යන්න එපා විභාගෙදී. බැරි වෙලා හරි ඔයාලට එක්කෙනෙක් මිස් වෙලා තිබ්බොත් එහෙම නේද? විතර 6 දෙනෙක් ඉන්නවා කියලා එක්සැමින සැලකුවොත් විභාග පරීක්ෂකවරයා 6 දෙනෙක් ඉන්නවා කියලා විභාග පරීක්ෂකවරු එකතු වෙලා සම්මත කරගෙන තිබ්බොත් 5යි කියලා කියනවාම ලකුණු හම්බ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊට වඩා ලේසි මේක ඉලක්කමක් නැහැ. එකක් දෙකක් වෙන්නත් පුළුවන්, තුනක් වෙන්නත් පුළුවන්, හතරක් වෙන්නත් පුළුවන්, 10ක් වෙන්නත් පුළුවන්. ඉලක්කමේ ප්‍රශ්නයක් නැහැ. few men, some men, several men වගේ එකක් දාන්න පුළුවන්. එතකොට අපි ප්‍රශ්න පත්‍රයට ගියාම හරිද? ප්‍රශ්න පත්‍රයට ගියාම අපිට කියන්න පුළුවන් few men, there are few men helping with the furniture. හරිද? එතකොට මේ අද ගෘහ භාණ්ඩ වලට මිනිස්සු කිහිප දෙනෙක් උදව් කරමින් ඉන්නවා. මිනිස්සු 5 දෙනෙක් උදව් කරමින් ඉන්නවා කියනවා දැන් කියන්න හදන්නේ. ඊට වැඩිය හොය කිහිප දෙනෙක් කියන එක කිව්වොත්. හරිද? they are. they කියන්නේ ඔවුන්. දැන් මේ they කියලා කියන්නේ අර මිනිස්සු ටික. කලින් වාක්‍යයට සම්බන්ධයි මේක. කලින් වාක්‍යය කියනවානේ මිනිස්සු කිහිප දෙනෙක් කියලා. එතකොට මේකේ ඔවුන් ගැන තමයි මේ they කියලා තිබුණ සම්බන්ධ කරන්නේ. they are ඔවුන්. කියන්නේ ඊ තියනවා ඉන්නවා කියන එක. carrying කියලා කියන්නේ ඔන්න ආයේ මම හිතුවා තුන්වෙනි වතාවට මේකේ මේ ක්‍රියාපදේ යෙදෙන්නේ. carrying කියන්නේ ඔසවාගෙන යමින්. එතකොට carrying කියලා කියන්නේ ඔසවාගෙන යමින් ඉන්නවා. ඔසවාගෙන යමින් තියනවා නැත්නම් ඔසවාගෙන යමින් ඉන්නවා. කියන්නේ අල්ක යන්න. table මේසයක්.
එතකොට ඔවුන් මේසයක් ඔසවාගෙන යමින් ඉන්නවා. They are carrying a table. ඔවුන් මේසයක් ඔසවාගෙන යමින් ඉන්නවා. හරිද? ඊට පස්සේ ඒ ලයිස්තුව කියාගෙන යනවා. a chair. පුටුවක්. හරිද? මොනවද ඔසවගෙන යන්නේ? පුටුවක් ඔසවගෙන යමින් ඉන්නවා. මේසයක් ඔසවගෙන යමින් ඉන්නවා. and a තව මොකද ඔසවගෙන යමින් ඉන්නේ? සහ මොකද තව ඔසවගෙන යන්නේ? මෙතන දෙන්නේ මොකද උඩ? bedroom bed bedroom කියන්නේ මොකද්ද? bedroom කියන්නේ නිදන කාමරය කියන්නේ. නිදන කාමරේ උස්සගෙන එකට හිටවගෙන අරන් යන්නේ. bed තමයි අරන් යන්න පුළුවන්. හරිද? and a bed. හරිද? and up. into කියන්නේ තුලට, ඇතුළට. the house නිවස. එතකොට මේකේ තේරුම එන්නේ they කියලා පටන් අරන් අපි පස්සට යනවා. they own නිවස ඇතුළට into the house. හරිද? ඊට පස්සේ මේ ලයිස්තුව මේසයක්, පුටුවක් සහ ඇඳක්. හරිද? ඇඳක් carrying ඔසවාගෙන රැගෙන යමින් ඉන්නවා. ඔවුන් නිවස තුළට මේසයක්, පුටුවක් සහ ඇඳක් ඔසවාගෙන යමින් ඉන්නවා. ඊට පස්සේ කියනවා Ravi's father රවිගේ තාත්තා is කියලා කියන්නේ තියනවා ඉන්නවා කියන එක. ඒතකොට Ravi's father මම අර ඉස්සෙල්ලා කිව්වේ උඩකමාවත් එක්ක S දාලා මේ අයිති හංගවල තියෙන Ravi's father රවිගේ තාත්තා is තනක් the men මිනිස්සු unloading කියලා කියන්නේ බානවා කියන එක. ලොරියකින් බානවා කියන එක. unloading the furniture. හරිද? දැන් රවිගේ තාත්තා මෙතන කවුද? හරිද? Ravi's father is මොකක්ද දෙන්නේ? ඔයා දැම්මේ මොකක්ද? එතන දාන්න තේරෙන්නේ නැති ඉඳලා තිබ්බස. හරිද? Ravi's father මොකක්ද කියන්නේ? දැන් ඒතකොට මෙතන වැඩේ තියෙන්නේ මේකයි. දැන් විභාග වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ. දැන් මෙතන දැන් මිනිස්සේ බලාගෙන ඉන්න. මට මේ කර්ස් එක පේනවද? මිනිස්සේ බලාගෙන ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් දැන් බලන්නකො අම්මා අතුරු ගා ඉන්නවා. හරිද? අම්මා අතුරු ගා ඉන්නවා. කවුද? රවි පොට් එකක් අරගෙන එනවා. එතකොට තාත්තා සාමාන්‍යයෙන් නිකන් ඉන්නේ නැහැ නේ. නේද? දැන් මෙතන දැන් එතකොට සමහර විට තාත්තා මේ ක්ලීනින් කියලා ගන්න පුළුවන්. මේ රූම් එකෙන් කොස්සෙන් මකුළුදල් කඩ ඉන්න තාත්තා කියලා ගන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම ගත්තොත් අන්ලෝඩින් වලට සම්බන්ධයක් නැහැ නේ. මෙතන ඉන්න තාත්තා නම් මේ කොස්ස අතේ තියාගෙන ඉන්නේ. අන්ලෝඩින් කියන එකට සම්බන්ධයක් නැහැ නේ. එතකොට අන්ලෝඩින් වලට මෙතන ඉන්න මිනිස්සු පස් දිනාට අමතරව හිටන් ඉන්න එකම කෙනා මෙයා. මේ ඉන්නේ. එහෙමනම් මේ කර්ස් එක පේනවද? මම කර්ස් එක අරන් යන එක පේනවද? පේනවද යෝහන්? කර්ස් එක අරන් යන එක පේනවද? මිනිස්සුලා පේනවද? මෙන්න මේ මිනිස්සයා. හරිද? මෙන්න මේ මිනිස්සයා මේ තියෙන්නේ. මෙන්න මේ මිනිස්සයා. එතකොට unloading the furniture. හරිද? එතකොට තාත්තා මෙයා කියලා තමයි මෙතන කියන්නේ. බාන එක කිට්ටුවේ ඉන්නේ මෙයානේ. එතකොට රවිගේ තාත්තා මොකද්ද කරනවද නැත්තේ මේ? බඩු බාන උදව් කරනවා කියලා අපි ගමු. හරිද? එතකොට Ravi's father is උදව් කරනවා. දැන් මෙතන ඉන්නවා කියන එකනේ. එතකොට මෙතන දෙන්නේ helping ඉන්නවා කියලා. එතකොට helping. එතකොට Ravi's father is helping. හරිද? මේ චිත්‍ර පොඩ්ඩක් අප්සෙට් මේ උදව් කරමින් ඉන්න බවක් නෙමෙයි පේන්නේ අත් දෙක ඉනේ තියාගෙන බලන් ඉන්නවා කියන එකයි තියෙන්නේ.
එතකොට මේ කියන්නේ මම මේ විභාගෙ ලියුවා මමත් පොඩ්ඩක් නේද වික්ෂිප්ත වෙලා යනවා කන්ෆියුස් වෙලා යනවා මේ කවුද වැරදිද කියන්නේ කියලා. unloading the furniture ගෘහ භාණ්ඩ බාගන්න රවිගේ තාත්තා උදව් කරමින් ඉන්නවා. එතකොට මෙතන වෙන්නේ helping කියන එක. හරිද? ඊට පස්සේ there is තියනවා ඉන්නවා කියන එක තමයි there is කියන්නේ. another man another කියන්නේ තවත් වෙනත්. හරිද? man another man කියලා කියන්නේ තවත් මිනිසෙක්. there is another man තවත් මිනිසෙක් ඉන්නවා. තවත් මිනිහෙක් ඉන්නවා. with සමග කියන්නේ අල් කයන්න. හරිද? මොකක් හරි එකක්. ඉස්සර in his hands කියන්නේ his කියන්නේ ඔහුගේ hands කියලා කියන්නේ අත්. in කියන්නේ තුල. ඔහුගේ අත් තුල. දැන් මෙතන මිනිස්සු මේ ඉන්න අය අතරින් අම්මයි රවි යරෙන්න මෙයා තාත්තා නම් මෙයානේ අනිත් මිනිස්සයා. එතකොට there is another man with a එයාගේ අතේ මොකද තියෙන්නේ? මොකද තියෙන්නේ අතේ? මේ මිනිස්සයාගේ අතේ. මෙන්න මේ උඩ ඉන්න මිනිස්සයා. මොකද අතේ තියෙන්නේ? broom. එතකොට BR broom. හරිද? there is a broom in his hands. ඔහුගේ අත් තුල කියන්නේ ඔහුගේ අතේ කොස්සක්. හරිද? there is a man with a broom in his hand. මිනිහෙක් ඉන්නවා යාගේ අතේ කොස්සක් තියෙනවා. he is cleaning. ඔහු පිරිසිදු කරමින් ඉන්නවා. he is කියන්නේ තියනවා ඉන්නවා කියන එක cleaning කියන්නේ පිරිසිදු කරමින්. එතකොට he is cleaning කියන්නේ ඔහු පිරිසිදු කරමින් ඉන්නවා. he is cleaning the හිස්තනක් with it. with කියන්නේ සමග it කියන්නේ ඒක. එතකොට මේක හදලාගන්නේ ඔහු ඒක සමගින් මොකක් හරි එකක් cleaning is cleaning පිරිසිදු කරමින් ඉන්නවා. හරිද? එතකොට ඔහු ඒක සමගින් මොකද්ද පිරිසිදු කරමින් ඉන්නේ? ඒක කියන්නේ wall WALL. හරිද? එතකොට he is cleaning the මෙතන නාමයකට එන්නේ wall with it. he is cleaning the wall with it. ඔහු ඒක සමගින් නැත්නම් ඒකෙන් මෙතනට wall දැම්මහම බිත්තිය is cleaning පිරිසිදු කරමින් ඉන්නවා. ඔහු ඒකෙන් බිත්තිය පිරිසිදු කරමින් ඉන්නවා. there is හරිද? there is ඒකට තියනවා ඉන්නවා කියන අදහස තමයි ඉන්නේ there is. a කියන්නේ අල්කයන, large කියන්නේ විශාල, දැවැන්ත, tree කියන්නේ ගස. එතකොට a large tree කියන්නේ දැවැන්ත ගසක්. in කියන්නේ තුල ඇතුලේ in the දැවැන්ත ගසක් තියෙන්නේ කොහෙද? කොහෙද තියෙන්නේ? in the land. in the land කියලා ගන්නත් පුළුවන්. හරිද? in the land කියලා ගන්නත් පුළුවන්. මිදුලේ කියලා ගත්තොත් එහෙනම් in the garden කියලා ගන්නත් පුළුවන්. GARDEN. හරිද? ඊට පස්සේ ඕනම් පින්තූරය තුල කියලාත් ගන්නත් පුළුවන්. එතකොට in the picture. එතකොට there is a large tree in the picture කියන්න පුළුවන්. in the garden කියලා කියන්න පුළුවන්. in the land කියලා කියන්න පුළුවන්. හරිද? තව මොනවද? හරිද? ඒ වගේ වචනයක් දාන්න පුළුවන්. එහෙම වුණොත් ඔන්න එතන full marks ටික හම්බ වෙනවා. හරිද? දැන් අපි යනවා ටෙස්ට් 4 වලට. හතරවෙනි ටෙස්ට් එකට. match the extracts. හරිද? extract කියලා කියන්නේ මොනවා හරි දෙයක් උකහා ගන්නවා කියන එක. එතකොට extracts කියන්නේ උකහාගත් දේ. match the extracts. මෙතන the නෙවෙයි අතරම the. ඇයි ඒ? මෙතන extract නේ. එතකොට එයන්නනේ අදහස. එන්න මම ඒක තේරුම් කරන්න. අපි ආටිකල් එකක් දානකොට මොනවද මේ ආටිකල් කියන්නේ?
ආටිකල් උත් මම උගන්වන්න හිතාගෙන හිටියා ඉගෙනුවා උගන්වන්න බැරි වුණා. ඒකට ආටිකල් කියන්නේ a and the the මෙතන the මේක the මේක and මේක a හරිද? එතකොට ස්වරයකින් නම් පටන් ගන්න. ස්වර ශබ්දයකින් නම් මේකට පිටිපස්සෙන් කියන වචනේ ස්වර ශබ්දයකින් නම් පටන් ගන්න. ස්වර ශබ්දය කියන්නේ මොකද? අපි සිංහලෙන් ගමු ස්වර ශබ්දේ අයන්නේ ඉඳලා අ ඈ ඊ ඌ ඒ ඕ අයන්නේ ඉඳලා ඕ යන්න වෙනවා. තියෙන අකුරු වලින් නම් පටන් ගන්න. මුල් අකුර ස්වරයක් නම් ස්වර ශබ්දයක් නම් අපි එක්ක ඇන් දාන්න ඕනේ එක්ක දී දාන්න ඕනේ. හරිද? ඇන් දාන එක අවස්ථාවක් තියෙනවා දී දාන වෙන අවස්ථාවක් තියෙනවා. ඒක ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. ඒක තව පාඩම දික් වෙනවා. ඇන් හරි දී හරි තමයි අපි කියන්නේ. මෙතන පස්සේ තියෙන්නේ මේකද මේක දී. ශබ්ද ක්‍රමයෙන් විතරයි මේ වෙනස තියෙන්නේ. ලියන තැනදී මේක වෙනස අඳුරන්න බෑ. අපි කියනකොට ඒකේ වෙනස හදලා කියන්නේ. දැන් extract කියලා කිව්වහම EXTRACTS extracts. එයාමනේ පළවෙනි පදේ පළවෙනි වචනේ පළවෙනි શબ્දේ extracts. හරිද? extracts. එතකොට මේක පළවෙනි අකුරු શબ્දේ මොකද්ද? A. A කියන්නේ අයන්නයි ඕ යන්නයි අතර තියෙන શબ્දයක් නේ. එතකොට අපිට මෙතන තියෙන වචනේ කියන්නේ දී කියලා. ද කියලා නෙමෙයි දී කියලා කියන්නේ. එතකොට අපි ආයේ පේපර් එකට යන්න. The extracts with the headings. heading කියලා කියන්නේ මාතෘකාව. එතකොට match the extracts මේ උකහාගත්ත දේවල් ගලපන්නලු match කියන්නේ ගලපනවා ගලපන්න. The extracts කියලා කියන්නේ මොකක් හරි දෙයකින් ගලවලා ගත්ත එක. උකහාගත්ත එක with the headings. එතකොට මේ අපි මොනවා හරි උකහාගත්ත කෑල්ල නැත්නම් මේ මොකක් හරි ලිපියකට අදාළව ලිපියකින් පොඩි කෑල්ලක් ගලවලා අරගෙන ඒක මාතෘකා සමග match කියන්නේ ගලපන්න. හරිද? match the extracts with the headings. මාතෘකා සමග ඒකට අදාළ ඡේද කොටස ගලපන්න. ඡේද කොටස කියලා නැහැ මේ උකහාගත්ත දේ කියන එක කියන්නේ අපි ඡේද කොටස කියලා මම තේරෙන්න කිව්වේ. right කියන්නේ ලියනවා ලියන්න the කියන එකට තේරුමක් තියෙන්නේ නැහැ. correct කියන්නේ නිවැරදි. letter කියලා කියන්නේ ලියුමටත් letter කියලා කියනවා. නමුත් මෙතන letter කියලා කියන්නේ අකුර. so write the correct letter කියලා කියන්නේ නිවැරදි අකුර ලියන්න. in කියන්නේ තුල the කියන එකට තේරුමක් ඉන්නේ නැහැ. blank කියලා කියන්නේ හිස්තැන. provided. හරිද? provided කියලා කියන්නේ හතරවෙනි එක. ක්‍රියාපදයක තියෙන ආකාර පහෙන් හතරවෙනි එක. provide තමයි PROVIDE තමයි බහුවචන කර්තෘ. provides තමයි ඒක වචන කර්තෘ. බේස් එකේ බහුවචන කර්තෘ ඒක වචන කර්තෘ. ඊට පස්සේ provided අතීත කාලේ past participle එක past එක provided past participle එක provided present participle එක ing එක providing. එතකොට provided කියන්නේ provide කියලා කියන්නේ සපයනවා කියන එක. එතකොට සපයා දීලා සපයා දීපු. එතකොට write the correct letter in the blank provided. පිටිපස්සේ ඉඳලා ගන්න වෙන්නේ එතකොට සපයා ඇති හිස්තැන තුල නිවැරදි අකුර ලියන්න. සපයා ඇති හිස්තැන තුල නිවැරදි අකුර ලියන්න. ඊට පස්සේ මේක ඉස්සෙල්ලා තිබුණා the first one is done for you. පළවෙනි එක ඔබ සඳහා කර තිබෙනවා. හරිද? කරලා තිබෙනවා. හරි දැන් එතකොට මේකේ මේ මෙන්න මෙතන තියෙනවා extracts කියන එක. දැන් මේ පුවත්පත් ලිපි වලින් උපුටා ගත්ත කොටස මේ තියෙන්නේ. මේ තියෙන්නේ headings. headings කියලා කියන්නේ මාතෘකා. අපි ඉස්සෙල්ලා මාතෘකා ටික
මේ නිකන් අදහසක් අරගෙන බලාගෙන යන ඊට පස්සේ මේ පැත්ත මේ අපි ලිපි වලින් තෝරගත්ත කොටස් ටික බලමු. young talent show. හරිද? එතකොට talent කියලා කියන්නේ මේ දක්ෂතාවයේ කුසලතාවයේ කියන එක. young කියන්නේ තරුණ, show කියන්නේ මොකද්ද? මෙතන කියලා කියන්නේ මේ ඉදිරිපත් කිරීම නැත්නම් වැඩසටහන කියන එක. එතකොට young talent show කියලා කියන්නේ තරුණයින්ගේ දක්ෂතා එළි දක්වන අවස්ථාවක් කියන එක තමයි මේකෙන් කියන්නේ. leave it. leave කියලා කියන්නේ තියෙන්න අරිනවා. නැත්නම් මේ අතහැර දමනවා. හරිද? leave it. ඒක තියෙන්න අරින්න. හරිද? leave it as විදිහට. you ඔබ find කියලා කියන්නේ සොයා ගන්නවා සොයා ගන්න. it කියලා කියන්නේ ඒක. එතකොට leave it as you find it. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ අදහස ගත්තොත් එහෙම ඔබ හොයාගත්ත විදිහටම ඒකට තියෙන්න අරින්න. ඔබ හොයාගත්ත විදිහටම ඒක තියෙන්න අරින්න. කියන්නේ ඔබට යමක් හම්බ වෙනවා ඊට පස්සේ හම්බුනේන් පස්සේ ඔබ ඒක තියලා යනවා. හැබැයි තියලා යනකොට ඒකට කිසි වෙනසක් කරන්න නැතුව තියලා යනවා. හරිද? leave it as you find it. ඔබ හොයාගත්ත විදිහට මේක තියලා යනවා. ඊට පස්සේ C කියන්නේ love. දැන් ඉස්සරහට අපිට love කියන එක හම්බුණා ආදරය කියන එක. දැන් මෙතන ක්‍රියාපදේ love නේ ed නේ දාලා තියෙන්නේ. එතකොට මෙතන love කියන එකට d එකතු කරලා අතීත කාලේ හදලා තියෙනවා. එතකොට ආදරය කළා. by කියන්නේ මගේ. young කියන්නේ තරුණ, and කියන්නේ සහ, old කියන්නේ මහලු. එතකොට තරුණ සහ මහලු මගින් ආදරය කළා කියලා වචනෙන් වචනේ ගත්තොත් ඒ කියන්නේ තරුණ මහලු හැමෝම ආදරය කළා කියන එක ඒක කියන්නේ වයස් ભેදයකින් තොරව ආදරය කළා. loved by young and old. ඊට පස්සේ how කියන්නේ කොහොමද? to කියන්නේ ට, improve කියලා කියන්නේ වැඩි දියුණු කරනවා කියන එක. health කියන්නේ දැන් මෙතන how to කියන්නේ කොහොමද කියන එක. improve කියන්නේ වැඩි දියුණු කරනවා. health කියලා කියන්නේ නිරෝගීකම. එතකොට නිරෝගීකම වැඩි දියුණු කරන්නේ කෙසේද? ඊට පස්සේ මේක තමයි අපිට දීලා තියෙන එක. අල්කයන්න great කියලා කියන්නේ විශාල මහා නැත්නම් ශ්‍රේෂ්ඨ. ඒ වචන හැම එකකම තේරුම් වෙනවා. escape කියලා කියන්නේ පලා යාම, පැන යාම වගේ අදහසක් තියෙනවා. එතකොට a great escape කියලා කියන්නේ මහා පලා යාම වගේ අදහසක් තමයි එතනින් එන්නේ. ඊට පස්සේ and කියන්නේ අල්කයන්න interesting. මේ අර මම ඉස්සෙල්ලා කියපු විදිහට යන්න තමයි ඉස්සරහට තියෙන්නේ interesting. එතකොට e කිව්වහම දාන්න බෑ. සොරයක් නේ මුලට තියෙන්නේ interesting නේ. එතකොට and interesting. interesting කියන්නේ මේ වැදගත් කියන එක. එතකොට finding කියලා කියන්නේ සොයා ගැනීම. එතකොට and interesting finding කියලා කියන්නේ වැදගත් සොයා ගැනීමක්. දැන් එතකොට අපි මේ පැත්තේ extracts නැ headings ටික ඔන්න අදහසක් අපිට තියෙනවා. දැන් අපි මේ පැත්තට යමු. pollution කියන්නේ පරිසර දූෂණය. and කියන්නේ සහ, traffic කියලා කියන්නේ මාර්ග තදබදය. හරිද? පරිසර දූෂණය සහ මාර්ග තදබදය. make දැන් මෙතන make කියලා කියන්නේ හදනවා කියන එක. හැබැයි යම් කෙනෙක්ව යම් දෙයක් කරන්න පොළඹවනවා කියන එකත් make කියන එකෙන් කියන්න පුළුවන්. හරිද? people මිනිස්සු leave කියලා කියන්නේ මෙතනත් අපිට leave it. ඒක අදහස තමයි මෙතන leave කියන්නේ අත්හැර යනවා. අත්හැර දමනවා. the cities කියලා කියන්නේ නගර. හරිද? town කියලා කියන්නේ පොඩි නගර. city කියලා කියන්නේ ලොකු ඒවා. දැන් අපි ගත්තොත් කැන්ඩි කියන්නේ city. පහනුවර කොළඹ කියන්නේ city. හරිද? කුරුණෑගල ගියොත් city. විශාල නගර. පොඩි ඒවා නෙමෙයි. හරිද?
එතකොට leave the cities නගර අතහැර යන්නට to live කියන්නේ ජීවත් වෙනවා ජීවත් වෙන්න in කියන්නේ තුල ඇතුලේ the කියන එකට තේරුමක් නැහැ countryside කියලා කියන්නේ ගැමි පරිසරය හරිද ගම්මාන නැත්නම් ග්‍රාමීය ප්‍රදේශ countryside කියලා කියන්නේ එතකොට මේක අපි තේරුම ගත්තොත් pollution and traffic makes people leave the cities ඒ කියන්නේ පරිසර දූෂණය සහ වාහන තදබදය මිනිස්සුන්ට නගර වලින් ඉවත්ව යන්නට පොළඹවනවා ඉවත්ව යන්නට හේතුවක් වෙනවා to live in the countryside ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන්නට හරිද ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවලට ජීවත් වෙන්න යන නගරය අතහැරලා ගැමි ප්‍රදේශවල ජීවත් වෙන්න යන්නට පරිසර දූෂණය සහ මාර්ග තදබදය මිනිසුන්ට හේතුවක් වෙනවා. දැන් එතකොට මෙතනින් අපිට ගන්න වෙන්නේ මොකද්ද? young talent show කියන එක ගන්න බෑ. Leave it as you find it. Loved by young and old මේ අපිට දීලා තියෙන්නේ. අනිත් ඒවාත් එක ගැලපෙන්නේ නැහැ. A great escape. ඒ කියන්නේ මහා පලායන. නේද? පලා යනවනේ නගරේ ඉඳලා ගමට පලා යනවා. එතකොට අපි මාතෘකාවලදී ටිකක් ඔය නිකන් අමුතු කරලා දානවා. ඉතින් ඒකට මිනිස්සු මාතෘකාවනේ ඉස්සෙල්ලා බලලා මේක කියවනවද කියලා තීරණය කරන්නේ. හරි. ඒක නිසා ඒ නිකන් අමුතු විදිහේ මාතෘකාව තමයි දාන්නේ. A group of art students. group කියන්නේ කණ්ඩායම. එතකොට a කියන්නේ අවකයන, a group කියන්නේ කණ්ඩායමක්. of කියන්නේ යේ කියන එක. art students කියලා කියන්නේ කලා ශිෂ්‍යයින්. එතකොට කලා ශිෂ්‍යයින්ගේ කණ්ඩායමක්. යේ කියන එක මෙතන of කියන්නේ. මෙතන of කියන්නේ. එතකොට කලා ශිෂ්‍යයින්ගේ කණ්ඩායමක්. එතකොට ගේ කියන එක නොකිය වුණත් සිංහලෙන් කියත හැකියි. කලා ශිෂ්‍යයින් කණ්ඩායමක්. will කියන්නේ අනාගත කාලය පෙන්වන සහාය ක්‍රියාපදේ. hold will hold අනාගතයේදී පවත්වාවි. an exhibition කියලා කියන්නේ ප්‍රදර්ශනයක්. and කියන්නේ අවකායන්න. එතකොට will hold an exhibition කියන්නේ අනාගතයේදී ප්‍රදර්ශනයක් පවත්වාවි. of මොනවායිද? යේගේ their paintings ඔවුන්ගේ චිත්‍ර at the national gallery ජාතික කලාගාරයේ at කියලා කියන්නේ දී කියන එක at the national gallery කියන්නේ ජාතික කලාගාරයේදී on Saturday සෙනසුරාදා දිනේදී. එතකොට මේක කියන්නේ a group of students will hold an exhibition. ශිෂ්‍යෝ කණ්ඩායමක් කලා ශිෂ්‍යෝ කණ්ඩායමක් ඉරිදා දවසේ පිටිපස්සින් ඉඳලා ගන්න තියෙන්නේ ජාතික කලාගාරයේදී ඔවුන්ගේ චිත්‍රවල of කියන එකෙන් චිත්‍රවල කියලා ගන්න වෙන්නේ exhibition ප්‍රදර්ශනයක් පවත්වාවි. එතකොට අපි බලමු මෙතනදී කොහොමද එන්නේ. young talent show, leave it as you find it, loved by young and old, how to improve health and interesting finding. මේක තමයි එන්නේ නේ. දෙකට එන්නේ A young talent show. තුන්වෙනි එක those who. හරිද? who කියන්නේ කවුද කියන එක. ඒතකොට those who කියන්නේ මේ අය කියන එක බලමු. එතකොට ඉස්සරහා ඒවත් එක සම්බන්ධ කරලා තමයි හදලා ගන්න. those who go on camping. camping කියලා කියන්නේ කඳවුරු බඳිනවා කියන එක. එතකොට go on කියන්නේ කඳවුරු බඳින්නට යන අය. හරිද? those who go on camping කියන්නේ මේ සම්පූර්ණ කැලේ තේරුම ගත්තොත් කඳවුරු බඳින්න යන අය. හරිද? එතකොට trips කියන වචනේ තියෙනවා. trips කියන්නේ මේ සංචාර. චාරිකාවන්. එතකොට those who go on camping trips කඳවුරු බැඳීමේ චාරිකාවල යන අය must අනිවාර්යයෙන්ම කළ යුතුයි. not එතකොට must not කියන්නේ අනිවාර්යයෙන්ම නොකළ යුතුයි.
කල යුතු නැහැ. නොකල යුතුයි. harm කියලා කියන්නේ හානි කරනවා. mother nature ස්වභාව දහම නැමැති මව. හරි ස්වභාව දහම නැමැති මව. nature කියන්නේ ස්වභාව ධර්මය. mother nature කියලා කියන්නේ ස්වභාව දහම නැමැති මාතාව. එතකොට must not harm mother nature කියන්නේ ස්වභාව දහමට හානි නොකළ යුතුයි. එතකොට මොකද්ද මේ කියන්නේ? කඳවුරු බැඳීමේ චාරිකාවල යන අය ස්වභාව දහමට හානි නොකළ යුතුයි. හරිද? එතකොට ඔන්න යන් ටැලන්ට් ෂෝ එකත් අපිට ඉවරයි. F මේක තමයි අපිට ගන්න වෙන්නේ. Leave it as you find it. ඒ කියන්නේ ඔබ කැම්ප් මේ කඳවුරු බඳින්න යනවා නම් බිමකට ඒකට ඔබ ගියාම ඔබට හම්බ වෙනවා ඒකේ. හැබැයි වා එනකොට සේරම බඩු ටික අරගෙන එන්න. ඒක තිබිච්ච විදිහටම තියලා එන්න කියන එක තමයි මේ කියන්නේ. එතකොට 3ට එන්නේ B. හරිද? අපි 4 වෙනි එකට යන්න. And all was from the 16th century. හරිද? මල් බඳුනා. from කියන්නේ ගෙන් සිට. 16th century කියන්නේ 16 වෙනි සියවසේ. එතකොට and all was from 16th century 16 වෙනි සියවසයෙන් 10 වෙනි සියවසයෙන් පැරණි මල් බඳුනක් has been discovered. discovered කියන්නේ සොයාගත්තා කියන එක. been කියන්නේ ඉඳලා has කියන්නේ තියෙනවා. එතකොට සොයාගෙන තියෙනවා. has been discovered කියන්නේ සොයාගෙන තියෙනවා. හරිද? from the garden garden කියන්නේ මිදුල නැත්නම් වත්ත ගෙවත්ත කියන එක. from the garden කියන්නේ මිදුලෙන් ගෙවත්තෙන්. of කියන්නේ යේ කියන එක. the old temple of the old temple පැරණි පන්සලේ. පන්සල යේ කියන එක නෙමෙයි of කියන්නේ. ඒකට පන්සලේ පැරණි පන්සලේ. ඒතර මෙහෙම පිටිපස්සෙන් ගන්නනේ පැරණි පන්සලේ ගෙවත්තෙන් සොයාගෙන තියෙනවා 16 වෙනි සියවසේ පැරණි මල් බඳුනක්. ඒතකොට මේක එහෙම නෙමෙයි කියන්නේ මෙහෙම 16 වෙනි සියවසේ පැරණි මල් බඳුනක් එතට ගත්තා. පැරණි පන්සලේ ගෙවත්තෙන් සොයාගෙන තිබෙනවා. හරිද? එතකොට මොකද කියන්නේ? young talent show අපි ගත්තා. leave it as you find it ගියා. loved by young and old ඒක ගන්න බෑ. how to improve health ඒක ගන්න බෑ. and interesting finding. හරිද? වැදගත් සොයා ගැනීමක් නේ. එතකොට මේ F තමයි එන්නේ 4 වෙනි එකට. හරිද? දැන් ඔන්න 5 වෙනි එකයි 6 වෙනි එකයි තියෙනවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ loved by young and old සහ how to improve health කියන දෙක ඉතුරුලා තියෙනවා. දැන් අපි මේ එක ඉරි වලින් කප ගියා නම් හම්බ වෙන ඒවා දැන් අපිට ටක් ගාලා පේනවා CD දෙක තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. a visit to countryside. හරිද? a visit කියලා කියන්නේ බලන්න යනවා කියන එක. visit බලන්න යෑමක්. to the countryside. දැන් countryside කියන වචනේ ඉස්සෙල්ලත් හම්බුණානේ. countryside කියන්නේ ගැමි පරිසරය. a visit to the countryside. ගැමි පරිසරය බලන්න යෑමක්. can පුළුවන්. do කරනවා කරන්න. wonders කියන්නේ පුදුම සහගත දේවල්. wonders for සඳහා us අපට. දැන් මේකේ තේරුම ගත්තොත් a visit to the countryside can do wonders for us කියන්නේ ගැමි පරිසරයේ නරඹන්න යෑමක් අපට පුදුම සහගත දේවල් සිදු කරන්න පුළුවන්. අපට ඒ ගමන මගින් අපට පුදුම හිතෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? it can help ඒකට පුළුවන්ලු help උදව් වෙනවා get rid of anger. get rid කියලා කියන්නේ අහක් කරනවා, ඉවත් කරනවා. of anger කියලා කියන්නේ තරහ, කෝපය. it can help get rid of anger. ඒකට පුළුවන්ලු
තරහ ඉවත් කරන්න උදව් කරන්නේ. ඒ මොකද්ද මේ ඒක කියලා කියන්නේ? ගමන. මේ ට්‍රිප් එක කන්ට්‍රි සයිඩ් එකට යන ගමන. හරිද? ડિප්‍රෙෂන්. හරිද? අවපීඩනය සහ ස්ට්‍රෙස්. මානසික අවපීඩනය කියලා කියන්නේ ડિප්‍රෙෂන් කියන්නේ and stress සහ මේ ආතතිය. අපිට දැනෙන ආතතිය. says කියන්නේ කියනවා කියන්නේ අල්කයන්න well known කියලා කියන්නේ දන්නා හොඳින් දන්නා well known කියන්නේ හොඳින් දන්නා කෙනෙක් well known doctor හොඳින් දන්නා වෛද්‍යවරයෙක් says a well known doctor කියලා කියන්නේ හොඳින් දන්නා වෛද්‍යවරයෙක් ප්‍රකට වෛද්‍යවරයෙක් කියනවා හරිද මොකද මේ ප්‍රකට වෛද්‍යවරයා කියන්නේ how to improve health කියන්නේ පරිසරයට යන ගමනකින් අපට පුදුම සාගර දේවල් වෙන්න පුළුවන්. ඒකෙන් අපට ආතතිය, අවපීඩනය, කෝපය වගේ දේවල් වලින් ඉවත් වෙන්න ඒක අපට උදව් වෙනවා. ඉතින් ඒතකොට මේකේ පේනවනේ health ගැන මේ කතා කරලා තියෙන්නේ. ඒතකොට how to improve health තමයි මේකට එන්නේ. පස්වෙනි එකට එන්නේ D. ඊට පස්සේ JK Rowling. හරිද JK Rowling මේක ඔගොල්ලෝ මායා ප්‍රබන්ධ කියවනවා නම් නේද? JK Rowling තමයි ලෝක ප්‍රකට මොකද්ද ලියුවේ? කතා මාලාව මොකද්ද? සීරීස් එක. ළමයි මායාකාරව වෙන්න පුරුදු වෙන විශ්වවිද්‍යාලයක් ගැන එහෙම කියවෙන්නේ මොකද්ද? මතකයිද? Harry Potter. හරිද? JK Rowling තමයි ඒක ලිව්වේ. JK Rowling wrote කියන්නේ ලිව්වා right කියන එකේ අතීත කාල පදේ wrote her ඇයගේ books කියන්නේ පොත්. JK Rowling wrote her books. JK Rowling ඇයගේ පොත් ලිව්වා with කියන්නේ සමග සහිත කියන එක. children කියන්නේ ළමයි in mind සිත තුල මනස තුල හරිද JK Rowling එයාගේ පොත් ලිව්වේ ළමයිව හිතේ තියාගෙන but නමුත් many බොහෝ adults වැඩිහිටියෝ read කියලා කියන්නේ කියවනවා කියවන them කියන්නේ ඒවා උන් ඒවා කියලා මේ තුනම ගන්න පුළුවන් මේක මෙතනදි ඒවා කියන එක තමයි ගන්න. එතකොට but many adults read them. නමුත් බොහෝ වැඩිහිටියෝ මේවා කියවනවා. එතකොට අන්තිමට අපිට ඉතුරුලා තියෙන්නේ මෙන්න මේක. loved by young and old. ඒ කියන්නේ මොකද්ද? තරුණ මහලු සියලු දෙනාම එකසේ ආදරය කළා. නේද? හැරි පොටර් වලට එහෙම ආදරය කියන්නේ හැරි පොටර් පොත් ඊට පස්සේ ෆිල්ම් වලට මේ පරිවර්තනය වුණා. ෆිල්ම් වල ගත්තාම ඒවා ඊටත් වැඩිය ලෝකේ ජනප්‍රිය වෙනවා. දැන් අපේ රටේ මේ සිංහල උපසිරසි මේ සිංහල හඬ කවලත් ඒවා කියන්නේ. එතකොට මේ ඒවා බැලුවේ මේ ළමයි විතරක් නෙමෙයි. නේද? වැඩිහිටියෝ බව බැලුවා. හරි. එහෙමනම් අපි අදට පන්තිය නවත්තමු. ඊට පස්සේ අපි මේ විදිහටම මේ තව දවස් කීපයක් ඇතුළත මේ 2016 පේපර් එක ඉවර කරන්න උත්සාහ කරමු. එතකොට අද දවසේ මේ පළවෙනි එකේ ටෙස්ට් 4 වෙනකන් අපි කරගෙන ගියා. අපි මේ විදිහටම දිගට කරලා මේ 2016 පේපර් එක ඉවර කරගමු.